යේසුස් වහන්සේගේ නාමයෙන් ආසිරි YouTube බයිබල් විද්‍යාලයේ තවත් පාඩමකටයි අපි පැමිණ සිටින්නේ. මේ පාඩම ප්‍රේරිතයන්ගේ ක්‍රියාපොත. ඉතින් මේ පාඩම නරඹන අපේ YouTube බයිබල් විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගෙන් විශේෂ සුබ පැතුමක්. ඔබ මේ පාඩම හදාරන්න ප්‍රථමයෙන් බයිබල් සමීක්ෂණය, අලුත් ගිවිසුම් සමීක්ෂණය, පරණ ගිවිසුම් සමීක්ෂණය, අවුරුදු 400ක නිහඬ කාලය සහ සුභාරංචි පොත් 4 යන ඒ පාඩම් නිමා කළ තිබිය යුතුයි. එහෙමනම් තමයි ඔබට මේ පාඩම ප්‍රයෝජනවත් වන්නේ, තේරෙන්නේ. ඉතින් ඔබ හැමදාම වගේ මෙහි ඉගෙන ගන්න මේ පාඩම් පිළිබඳව සටහන් කරුණු සටහන් කරගන්න ඕනේ. ඒ සටහන් අපිට ඉදිරිපත් කරන්න ඕනේ. මොනතරම් ලස්සනට අලංකාරව කරුණු රාශියක් මම උගන්වන කරුණු විතරයි. බාහිර කරුණු අපිට අවශ්‍ය නැහැ. ඒ කරුණු අන්තර්ගත වෙලා තියනවද යන දේවල් සැලකිල්ලට අපි ගමෙන් ඔබට අපි ලකුණු දෙනවා. හොඳයි, මේ වැඩසටහන නරඹන අනෙකුත් අයවත් මම යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්න කැමැති. දේවගැතිවරුන්, බයිබල් ගුරුවරුන් මේ වැඩසටහන බලනවා ඇති. ඔබට විශේෂ ස්තුතියක්. ඔබ මගේ ඉගැන්වීම අරගෙන, මේ ඉගැන්වීම අරගෙන ඔබට අන් අයට උගන්වන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්. මේක මගේ ඉගැන්වීමක් කියලා කාටවත් කියන්න අවශ්‍ය නැහැ. මගේ ඉගැන්වීම නෙවෙයි මේවා ශුද්ධාත්මයන් වහන්සේගේ ඉගැන්වීම. ඒ නිසා ඔබට ඒවා පාවිච්චි කරන්න පුළුවන්, අන් අයට ප්‍රයෝජනයක් වන්නට දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවය පැමිණෙන ලෙසට. ඒ වගේම මේ වැඩසටහන නරඹන අනෙකුත් අය ඉන්නවා. ඔබ දේවගැතිවරුන් නෙවෙයි, ඔබ බයිබල් ගුරුවරුන් නෙවෙයි, අපේ YouTube බයිබල් විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් නොවේ. සාමාන්‍ය අධ්‍යයනවන්තයන් ඔබත් මේ වැඩසටහන නරඹන්න, මේක ප්‍රයෝජනවත් කරගන්න, මේ දේවල් හොඳට අධ්‍යයනය කරමින් මේවා ඔබගේ ජීවිතයට අදාළ කරගන්න, මේකේ කරන්න කියන දේවල් කරන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය එමහත්ව ඔබට ලැබේවා. එහෙනම් අපි පාඩම තුලට අපි පිවිසෙමු. හොඳයි, මේ පාඩම එක් පාඩමකින්, ඒ කියන්නේ එක් කොටසකින් ඉවර වෙන්නේ නැහැ. කොටස් රාශියක් තියෙනවා. ඒ නිසා ඔබ හැම කොටසක්ම ඊතා ප්‍රවේශමෙන් මේ පිළියෙලාත්මකව ඔබ අදහාරන්න අවශ්‍යයි. ඔබට ආශිර්වාද ලැබෙන්න ඕන නම්. හොඳේ. ඉතින් අපේ ක්‍රියාපොතට අපි පෙරලගමු. සිංහල බයිබලයේ නම දාලා තියෙන්නේ ප්‍රේරිතයන්ගේ ක්‍රියා. කවුද මේ ප්‍රේරිතයන් කියන්නේ? ඇත්තට ඒක ග්‍රීක වචනයකින් කියනවා නම් අපෝස්තලවරු. ඉතින් අපෝස්තලවරු කියන එකත් සිංහල වචනයක්නේ. ඒ අපෝස්තලවරුන්ටමයි ප්‍රේරිතයන් කියලාත් කියන්නේ. හැබැයි ඉතින් අපෝස්තලවරුන්ගේ ක්‍රියා කියලා කියනකොට කොයි අපෝස්තලවරුන්ගේ ක්‍රියාද? අද කාලෙත් අපෝස්තලවරු ඉන්නවනේ. සභාවන් වල ඉන්නවා. ඉතින් සමහර අපෝස්තලවරු පවා මේක නරඹගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි සභා ඉතිහාස කාලයේ අවුරුදු 2000ක් තිස්සේ බොහෝ අපෝස්තලවරු ඇවිත් ගියා. ඉතින් කොයි අපෝස්තලවරුන්ගේ ක්‍රියාද මේ? මේ යේසුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනෙක් හිටියා නේද? ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් යූදාස් ඉස්කැරියත් විනාශ වුණානේ. යේසුස් වහන්සේව පාවලා දීලා සිය දිවි නසාගෙන මැරුණා. එතකොට ඉතුරු වුණේ 11 දෙනානේ. ඒ 11 දෙනායි තවත් එක්කෙනෙකුයි එකතුව 12 දෙනෙක් මොනවද කරේ කියන එක තමයි ඒ අයගේ ක්‍රියා තමයි මේ පොතේ තිබෙන පරිච්ඡේද 28 අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ අහන්න පුළුවන් කවුද ඒ 12 වෙනියා? ඒ 12 වෙනියා කියලා කියනකොට අපි දෙන්නෙක් ගැන කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි පස්සේ බලමු මේ ගැන. ක්‍රියා 1 යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබුවායින් පස්සේ මේ ගෝල පිරිස ජෙරුසලේමට ඇවිත් ඉඳද්දී පේත්‍රුස් නැගිටලා කියනවා මේ අපි 11 දෙනයිනේ ඉන්නේ. ඉතින් මේක හරියන්නේ නැහැ. අපිත් එක්කම මුල් කාලේ ඉඳන් හිටපු මේ අයගෙන් එක්කෙනෙක් අපි 12 වෙනියා හැටියට පත් කරගන්න ඕනේ කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. දාදු දාලා දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ව තෝරන්න. යුස්තස් කියන එක්කෙනෙක් වයි, මත්තියස් කියන එක්කෙනෙක් වයි ඒගොල්ලෝ තෝරාගෙන
ඒගොල්ලෝ දාදු දාලා හිටන් ඒගොල්ලෝ තෝරනවා තේරෙන්නේ කවුද? මත්තියස්. හැබැයි මත්තියස් කියන පුද්ගලයාව අපි 12 වෙනිය හැටියට සලකන්න බෑ. මොකද එයාව යේසුස් වහන්සේ කැඳෙව්වේ නැහැ. මේගොල්ලෝනේ දාදු දාලා තෝරගත්තේ. යේසුස් වහන්සේ කැඳෙව්වේ නැහැ. එතකොට ඕගොල්ලෝ කියන්න පුළුවන් ඉතින් පාස්ටර් ඉතින් ඒගොල්ලෝ යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් මේ අහලානේ දාදු දැම්මේ කියලා. යාඥා කරලා කොළ දෙකක් රෝල් කරලා දාලා එකක් ගන්නකොට අනිවාර්යෙන් කාගේ හරි නමක් එනවනේ. ඉතින් අපි කියන්න බෑනේ ඒක දෙවියන් වහන්සේගේ තීරීමක් කියලා. යේසුස් වහන්සේ මත්තියස්ව කැඳෙව්වේ නෑනේ. එහෙනම් කවුද ඒ 12 වෙනියා? වෙන කවුරුත් නෙවෙයි පවුල්තුමා. ඇයි? පවුල්තුමා පවුල් වෙන්නත් කලින් සාවුල් හැටියට ඉඳද්දී යේසුස් වහන්සේ ඍජුවම ඔහුට දර්ශනයෙන් පෙනී උන්වහන්සේ කැඳෙව්වා. එතකොට අනිත් අර 11 දෙනා හා සමානව යේසුස් වහන්සේගේ ඍජු කැඳවීම ලබාගත් ඒ 12 වෙනියා තමා ප්‍රේරිත වූ පවුල්. ඉතින් මේ පොත අපි හදාරගෙන යද්දී මේ චරිත ගැන කතා කරන අවදියේ අපි ඒ දේවල් විස්තරාත්මකව බලමු. දැනට හොඳට මතක තියාගන්න මේ පොතේ ප්‍රේරිතයන් නොහොත් අපෝස්තලවරු කියලා කියන ලද අය වෙන කවුරුත් නෙවෙයි. යේසුස් වහන්සේගේ ගෝල 12 දෙනායින් අර 11 දෙනායි පාවුල් කියන ප්‍රේරිතවරයයි. ඔවුන්ගේ සහ ඔවුන්ටත් හිටියානේ ගෝලයෝ. අපොලොස් හිටියා, තීතස් හිටියා, තිමෝතියුස් හිටියා, ලූකස් හිටියා. ඉතින් එවන් අයගෙත් ඒ ක්‍රියාවන්. එතකොට ඒ 12 දෙනාගේ ක්‍රියා මුල් කරගෙන මේ පරිච්ඡේද 28 මේ ක්‍රියාපොත ලියවෙලා තිබෙනවා. ඉතින් මේ පරිච්ඡේද 28 අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි පරිච්ඡේද 7 අපිට කියන්න පුළුවන් සභාව කොහොමද ජෙරුසලේමේ පටන් ගත්තේ. සභාව ආරම්භුණු දවස පටන් ජෙරුසලේම තුල සභාව ව්‍යාප්ත වූ අන්දම ඒක කොහොමද වර්ධන වුණේ, කවුද නායකත්වයන් දැරුවේ, කවුද දේශනා කරේ, මොන ක්‍රියාවන් සිදු වුණාද. 8 වෙනි පරිච්ඡේදයේ අපි දැක ගන්න පුළුවන් සභාව සමාරියාවට ව්‍යාප්ත වෙනවා. 9 වෙනි පරිච්ඡේදයේ ඉඳන් 28 වෙනි පරිච්ඡේදය වෙනකම් බලනකොට එතනින් කොහොමද සභාව ආසියානු කරේ, අප්‍රිකාවේ, යුරෝපයේ ව්‍යාප්ත වී අන්තිමට රෝමය දක්වා ගියේ කියලා. 28 වෙනි පරිච්ඡේදයට යනකොට සභාව රෝමයට ගිහින් පවුල්තුමා රෝමයටත් ගිහින් අවුරුදු 2ක් උන්නා කියලයි 28 වෙනි පරිච්ඡේදය හමාර වෙන්නේ. ඉතින් ඒකට හේතුව මොනවද දන්නවද මිත්‍රවරුනි? දැන් අපිට යම් භාණ්ඩයක් අපි ප්‍රබල කරන්න ඕන නම්, අපි යම් භාණ්ඩයක් ප්‍රසිද්ධ කරන්න ඕන නම්, අපි යම් භාණ්ඩයක් මුළු ලංකාව තුලම අපි අලෙවි කරන්න ඕන නම් අපේ මූලස්ථානය අගනුවරට ගෙන යා යුතුයි. කොළඹට ගෙන යා යුතුයි. කොහේ හරි ගම්මානක ඉඳගෙන අපි කඩයක් නැත්තම් මේ කම්පැනියක් පටන් අරගෙන මුළු ලංකාව තුලටම ව්‍යාප්ත කරවන්න අමාරුයි. ඉතින් අර රටක අගනුවරට ගියා කියන්නේ ආයේ රටටම ගියා හා සමානයි. එනේ තානාපති කාර්යාලයන් එක රටවල් වල පටන් ගන්නකොට ඒගොල්ලෝ ඒ අගනුවර වලනේ පටන් ගන්නෙ. ඒකට හේතුව අගනුවරට ගියා කියන්නේ මුළු රටටම ගියා තමයි. ඉතින් එවකට මේ ප්‍රේරිතයන්ගේ කාල සමයේ මුළු ලෝකෙම පාලනය කරගෙන උන්නේ රෝමානුවන්. එතකොට රෝමානුවන්ගේ අගනුවර උනේ රෝමය. එතකොට රෝමය කියන්නේ ඒ රෝමානු අධිරාජ්‍ය අගනුවර පමණක් නෙවෙයි, වකට තිබුණු මුළු ලෝකෙම අගනුවර හැටියටයි සැලකුණේ. ඉතින් සභාව කොහොමද ජෙරුසලේමෙන් පටන් අරගෙන ටික වර්ධනය වෙලා ව්‍යාප්ත වෙලා අන්තිමට මුළු ලෝකෙම අගනුවර හැටියට තිබුණු රෝමය දක්වා ගියේ කියන කතන්දරේ තමයි මේ ක්‍රියාපොත. තේරෙනවද? හොඳයි. මේ ක්‍රියාපොත ලිව්වේ කවුද? ලූකස් කියන එක්කෙනා. ඉතින් කවුද මේ ලූක් තුමා? අපි ලූකස්ට සිංහලෙන් ලූක් කියලා කියනවා. ලූක් තුමා කියලා කියනවා. මෙයා අලුත් ගිවිසුමේ පොත් දෙකක් ලියලා තියෙනවා. එකක් ලූක්ගේ සුභාරංචිය, ඊළඟට ක්‍රියාපොත. එතකොට දැන් කවුද මේ ලූක් කියන්නේ? ලූක් කියන්නේ ලූකෝස් එහෙම නැත්නම් ලූකාස් කියන නම ග්‍රීක නමක්. ඔහු ග්‍රීකයෙක්. නමුත් දන්නවද ඒ කාලේ සමහරු යුදෙව්වන් බවට හැරුණා.
සමහර යුදෙව්වනුත් අන්‍ය ජාතීන් වුණා. හැබැයි ඉතා දුර්ලභවයි ඒක සිදු වුණේ. නමුත් බොහෝ අන්‍ය ජාතිකයින් යුදෙව්ව බවට පත් වුණා. පරණ කිවිසුම් කාලෙත් ඒ වගේ වුණා. මතකද අර ඒත්තිවරු කියලා කියන්නේ අපි අර උරියා කියන කෙනාගේ භාර්යාව මේ බාත්ෂේබා. එතකොට උරියා ඒගොල්ලෝ එහෙම ඒත්තිවරු. එතකොට ඒගොල්ලෝ යුදෙව්වන් බවට පත් වුණා, හැරුණා. ඒ වගේම අලුත් ගිවිසුම කාලේ සමහර අන්‍ය ජාතිකයින් යුදෙව්වන් බවට හැරෙනවා. එහෙම හැරෙන එකට ග්‍රීක් භාෂාවේ කියන්නේ ප්‍රොසලීටෝස් කියලා. එහෙම හැරුණ කියනකොට කියන්නේ ප්‍රොසලීටෝස්. තමන්ගේ පුරවැසි භාවය එහෙම නැත්නම් තමන්ගේ ජාතිය වෙනස් කරන්නා කියන එක තමයි ඒකේ තේරුම. අදටත් ඉතින් මේ වගේ දේවල් සිදු වෙනවානේ. සමහර අපේ මිනිස්සු පිට රටවල් වලට ගිහිල්ලා ජර්මානුවන් බවට ඉතාලිකාරයෝ හැටියට සුද්දු වගේ ඉන්නවනේ. හැම වෙනස් නොවුනාට බොහෝ දේවල් වෙනස් වෙනවානේ. පාස්පෝර්ට් එක වෙනස් වෙනවා, කන කෑම වෙනස් වෙනවා, භාෂා ශෛලිය වෙනස් වෙනවා, ටයන්න ඡයන්න වෙනවා, රයන්න වෙනවා, වයන්න වෙනවා. ඒ වගේ වෙනවානේ. ඉතින් අර සිංහල කට්ටිය ඊට පස්සේ පිට රට උදව්‍ය බවට පත් වෙනවානේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක නීතියානුකූලව ඒවා ඉතින් පිළිගන්න පුළුවන්ද නැද්ද මන් දන්නේ නැහැ. ඒවා විතර කතා කරන්න එපා. මේවා මම නිතරම කතා කරන දේවල්නේ. ඉතින් අන්‍ය ජාතිකයින් නීතියානුකූලව යුදෙව් බවට පත් වෙනකොට චර්මච්ඡේදනය කරන්න වෙනවා. ව්‍යවස්ථාව ඉගෙන ගන්න වෙනවා. ඒ යුදෙව් ආගමික වතාවන් තුළට යන්න වෙනවා. ඒ සංස්කෘතිකමය දේවල් වලට ඒගොල්ලෝ සහභාගී වෙන්න වෙනවා. අන්තිමට යම් අවස්ථාවක ඒගොල්ලෝ ප්‍රකාශ කරනු ලබනවා මේ හාදය දැන් පටන් යුදෙව්වේ කියලා. එතකොට යාට කියන්නේ ප්‍රොසලීටෝස්. ඉතින් ඔය ප්‍රොසලීටෝස් වචනයෙන් ඉංග්‍රීසි අනුවාදය තමයි ප්‍රොසලයිට්. එතකොට දැන් ඔබ ඉංග්‍රීසියෙන් පොතක් කියවනවා නම් Google ගිහින් ඒකේ සර්ච් එන්ජින් එකේ මොකක් හරි එකක් ඔයගොල්ලෝ ගහලා බලනවා නම් නැත්තම් කාගේ හරි දේශනාවක් ඔයගොල්ලෝ අහනවා නම් ඒගොල්ලෝ කවුරු හරි he was a proselyte, Luke was a proselyte, Theophilus was a proselyte, Titus පෞල්තුමාගේ ගෝලයා තීතස් එයාත් ප්‍රොසලීටෝස් කෙනෙක්. එතකොට ප්‍රොසලයිට් කියලා කිව්වනම් දැන් ටංගාලා ඔයගලන්ට මීටර වෙන්න ඕනේ. මේ වෙන කවුරුත් නෙවෙයි. ඉස්සර ග්‍රීකයෙක් හැටියට රෝමයෙක් හැටියට හිටපු හාදෙක් යුදෙවෙක් බවට පත් වෙලා කියලා. ඉතින් එහෙම තමයි ලූකස් කියන කෙනා ඉපදුනේ ග්‍රීකයෙක් හැටියට. නමුත් එයා මේ පත් වුණා යුදෙවෙක් හැටියට. වෙනස් වුණා. එයා වෛද්‍යවරයෙක්. ඉතින් ඒ කාලේ ගොඩක් වෛද්‍යවරු හිටියේ නෑනේ. ඉතින් අද කාලේ වගේ විශ්වවිද්‍යාල තිබුණේ නෑ. මේ මොකද්ද මේ වෛද්‍ය පීඨයන් තිබුණේ නෑ. ඉතින් ඒ නිසා ඉතා කලාතුරකින් තමයි කවුරු හරි දොස්තර මහත්තයෙක් හැටියට පත් වෙන්නේ. ඉතින් ওই වෛද්‍ය පාසලට කවුරු හරි ඉගෙන ගන්න ගියාම ඉතින් ඉතා සුළු ප්‍රමාණයක් තමයි අවුරුදු ගාණක් ඕකේ ඉඳන් ඉගෙන ගන්න. ලූකස් තමන්ගේ වෛද්‍ය විද්‍යාව හදාරන්න ගිය පාසලේ එයාගේ පන්තියේ හිටියා මෙයා වගේ තවත් අර ග්‍රීකයෙක් ඉඳලා යුදෙවෙක් බවට පත් වුණ එක්කෙනෙක්. එයාගේ නම තෙෝෆිලස්. එතකොට තෙෝස් කියන්නේ දෙවියන් වහන්සේ, ෆෙලෙෝස් කියන්නේ ආදරය, දෙවියන් වහන්සේට ආදරය කරන්නා. එතකොට එයාත් ග්‍රීකයෙක්, නමුත් දැන් යුදෙවෙක් බවට එයා පත් වෙලා. ඉතින් හිතලා බලන්නකෝ. ඉතින් මේ පන්ති කාමරේ පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතලා බලන්න. ඉතින් බොහෝ අය යුදෙව් ඇවිල්ලා ඉන්නවා, ග්‍රීකයන් ඉන්නවා, රෝමයන් ඉන්නවා, බොහෝ අය ඇවිල්ලා ඉගෙන ගන්නවා. නමුත් ලූක්තුමා දකිනවා තව එක්කෙනෙක් ඉන්නවා මෙයා වගේ. ඉතින් ගිහිල්ලා එයාත් එක්ක කතා කරලා මේගොල්ලෝ දෙන්නා යාළු වෙන්න ඇතිනේ. ඉතින් ඒ ඉස්කෝලේ ඉන්න කාලෙත් ඒගොල්ලෝ වෛද්‍ය ධූරය ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව ඉවර කරලා යනකනොත් ඒගොල්ලෝ හොඳ මිත්‍රයන් බවට ඉඳලා ඇති. ඊට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ මේ ලිපින ඒගොල්ලන්ගේ දේවල් උවමාරු කරන්න ඇති. ඉතින් ඊට පස්සෙත් තෙෝෆිලස් එයාගේ රටට ගියා. ලූකස් මෙයාගේ රටට ආවා. ඊට පස්සෙත් මේගොල්ලෝ ලියුම් වලින් ඒගොල්ලෝ එකිනෙකා සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ඉන්න ඇති. මෙහෙම ඉන්නකොට දවසක් පවුල්තුමාගේ දේශනයකින් ලූක්තුමා ගැලවීම ලැබුවා. දැන් ලූක්තුමා හොඳ බුද්ධිමතෙක්. ඔය පවුල්තුමාගේ ගෝලයෝ ඉන්නවා නේද? ලූක්, තීතස්, ඇපොලොස් මේ තුන් දෙනා මාර උගත් අය. ඒගොල්ලෝ ඉස්සර ග්‍රීක්. ඔය තුන් දෙනාම ඇපොලොස්, තීතස්,
ලූක් මේගොල්ලෝ නිකං මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ දර්ශනවාදීන්. ඔයගොල්ලෝ දන්නවද ලෝකේ දර්ශනවාදීන් හැටියට ප්‍රසිද්ධ වුණේ ග්‍රීකයන්. ග්‍රීක් කියලා කියනකොට ග්‍රීස් කියලා කියනකොට දර්ශනවාදය. ප්ලේටෝ, සෝක්‍රටිස්, ඉතින් ගැලීලියෝ මේ වගේ අය සේරම ග්‍රීක දර්ශනවාදීන්. ඉතින් ග්‍රීකයන් හොඳට හිතනවා, හොඳ මොළකාරයෝ. ඉතින් ඒ වගේ පසුබිමකින් ආපු තුන්දෙනෙක් තමයි මේ ඇපොලොස්, ටීටස්, ලූක් කියන අය. ඉතින් මේගොල්ලෝ ගැලවීමට එන්නේ නැහැ පේත්‍රුස් වගේ කෙනෙක්ගේ දේශනාවක් අහලා. නිකන් මේ හාස්කම් දැකලා, මේ ප්‍රාතිහාර දැකලා, නැත්තම් ආකර්ශනීය දේශනා දැකලා අර නිකන් අර සද්දේ දාලා දේශනා කරලා අර දෙවියන් වහන්සේ ජීවමානයි කියනකොට හලෙලූයා එහෙම කියන જાතියේ බඩු නෙවෙයි මේ තුන් දෙනා. මේගොල්ලෝ හිතනවා, මේගොල්ලෝ බලනවා මූ කවුද මේක කතා කරන්න, මූට මොන මේ තනතුරක් තියෙනවද, මූට මොන අත්දැකීමක් තියෙනවද, මූට මොන අධ්‍යාපනයක් තියෙනවද, තෝරලා බෙරලා එහෙම තමයි මේගොල්ලෝ මේ අහන්නේ. දැන් මේ තුන් දෙනා ඒගොල්ලන්ගේ ග්‍රීක අනන්‍යතාවයත් අතහැරලා යුදෙව් බවට පත් වෙලා හිටියා කියන්නේ සාමාන්‍ය යුදෙව්වෙකුට වඩා මේගොල්ලෝ යුදෙව් ආගමයි ව්‍යවස්ථාවයි ඉගෙනගෙන ඇති. තේරෙනවද මං කියන්නේ ඕගොල්ලන්ට? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කියන්නේ ග්‍රීක් මේ දර්ශනවාදීන්, ග්‍රීක් මොළකාරයෝ, ඒගොල්ලෝ යුදෙව්වන් බවට හැරුණා කියන්නේ ඒගොල්ලන්ගේ ග්‍රීක් තත්ත්වය, පුරවැසිභාවය සියරම අතහැරියා. එහෙම අතරින්න තරම් මොන තරම් දුරට ඒගොල්ලෝ ඒක ගවේෂණ කරලා ඇතිද? මොකටද අතහැරියේ? යුදෙව්වන් වෙන්න. එහෙමනම් යුදෙව් ආගම මොන තරම් ගැඹුරෙන් මේගොල්ලෝ අධ්‍යයනය කරලා ඇතිද? ඒකට ආකර්ෂණ වෙලා එහෙමම යුදෙව් බවට හැරෙන්න. මේ වගේ අය ලූක්ලා වගේ, අපොලොස්ලා වගේ, මේ තීතස්ලා වගේ අය නිකන් මේ සල්ලි වලට නැත්තම් ගෑණියෙක් ගන්න, නැත්තම් මේ කක්කුසියක් හදාගන්න, ගෙදරට වහලක් දාගන්න ආගම් මාරු කරන ඩයල් නෙවෙයි. මෙවුන් ආගමක් මාරු කරගෙන, පුරවැසිභාවය මාරු කරගෙන, අනන්‍යතාවය මාරු කරගෙන යුදෙව් බවට පත් වෙනවා කියන්නේ මුන් යුදෙව් ආගම මේ දිය කරලා බීලා ඇති යුදෙව්වන්ට වඩා. ඒ වගේ එකෙකුට ගිහිල්ලා යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා නම් මේ තුන් දෙනා යේසුස් වහන්සේව පිළිගන්න නම් මොන වගේ මිනිස්සෙක්ගේ දේශනාවක් මේගොල්ලෝ අහලා ඇද්ද? පේත්‍රුස්ලා, මතේයුස්ලා, බර්තලෝමේයුස්ලාගේ දේශනාවට හරියන්නේ නැහැ. ඒ වගේ අයට තමයි දෙවනන්සේ පවුල්ලා වගේ අයව තෝරගත්තේ. කවුද පවුල් කියන්නේ? අපි පස්සේ පවුල් ගැන තව ඉගෙන ගමු. පවුල් කියන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි. තාසස් වල ඉපදුනා කියන්නේ කොළඹ 7 ඉපදුනා වගේ. අර කොළඹ 7 ඉපදුනා කියලා කියන්නේ ආය නෑ. ඉතින් බංගලාවක ඉපදිලා තියෙන්නේ සල්ලි. එතකොට ටාසස් වල ඉපදුනා. ඉගෙන ගත්තේ කොහෙද? ඇලෙක්සැන්ඩ්‍රියාවේ. ඒ කාලේ ලෝකේ අධ්‍යාපනය මූලස්ථානයව තිබුණේ ඇලෙක්සැන්ඩ්‍රියාව. ඒ තමයි ලෝකේ විශාලතම පුස්තකාලය තිබුණේ. එතකොට ටාසස් ඉඳන් පිට රටකට ඊජිප්තුවට ගිහින් ඒ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා පවුල්. වාව්! ඒ කියන්නේ ලංකාවේ කොළඹ 7 ඉපදිලා ලොකු පාසලක අධ්‍යාපනය ලැබලා එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් නැත්නම් කේම්බ්‍රිජ් ගිහිල්ලා ඉගෙන ගත්තා වගේ. ඊට පස්සේ ආගමික දේවල් ඉගෙන ගන්න කවුරු ළඟටද දන්නවද ආවේ? මගේ අම්මෝ. ඒ කාලේ හිටපු ඉහළතම මට්ටමේ රබිවරයෙක් වන ගමාලියෙල්. යුදෙව් ඉතිහාසයේ. යුදෙව් ඉතිහාසය. හොඳේ? ඒ කියන්නේ මම කියන්නේ මේ අද නැත්තම් ඒ වකවන්නේ මේ වකට ඒ වකට නෙවෙයි. මුළු යුදෙව් ඉතිහාසයේම රබ්බිවරු 3 දෙනෙක් තමයි ඉහළතම මට්ටමේ ගුරුවරු බවට පිළිගනු ලැබිලා හිටියේ. එක්කෙනෙක්ගේ නම ශමයි, එක්කෙනෙක්ගේ නම හිලෙල්, එක්කෙනෙක්ගේ නම ගමාලියෙල්. අර හිලෙල් කියන එක්කෙනාගේ ගෝලයා තමයි ගමාලියෙල්. ඒ ගමාලියෙල්ගේ ශිෂ්‍යෙක් බවට පත් වුණා පවුල්. ගමාලියෙල්ගේ ශිෂ්‍යෙක් කියලා කිව්වහම ආයෙ එතනින් එහාට නෑ.
උසස්ම උපරිම උගතෙක්. පාවුල් කියන්නේ පුදුම උගත් මිනිස්සෙක්. හෙබ්‍රෙව් දන්නවා, ඇරමික් භාෂාව දන්නවා, ග්‍රීක් භාෂාව දන්නවා, ලතින් භාෂාව දන්නවා, ඊජිප්තුවන්ගේ කැලිග්‍රැෆි දන්නවා. ඒ කියන්නේ මම මේ භාෂාවන් තිබුණා කියලා සමහර භාෂාවන් ගැන දන්නවනේ. ඒ භාෂාවන් දන්නව නෙවෙයි. ඒ භාෂාවන් ගැන දන්නවනේ. ඒ වගේ මම දන්න භාෂාවලින් භාෂාවන් 5ක්ම දන්න බහු භාෂා පඬිවරයෙක් තමයි පාවුල්තුමා. ඊට අමතරව සැන්හීඩ්‍රියන් කියන ඒ සංගමේ පුරවැසියෙක්ව හිටියා. රබ්බිවරයෙක්ව හිටියා. පාරිසිවරයෙක්ව හිටියා. ආය පාවුල් කියන්නේ උසස්ම උපරිම උගත්ම උගතෙක්. ඒක තමයි දෙවියන් වහන්සේ දැන් දන්නවා පාවුල් මේ මිනිහාගේ නම සාවුල්නේ. ඔය සාවුල්ට දේශනා කරන්න යවන්න එකෙක් නැහැ. උගේ මට්ටමට කතා කරන්න එකෙක් නැහැ. මොකාව මොන ආලේපෙන් යවුවත් මූ අරුව පරද්දනවා. ඒ නිසා යේසුස් වහන්සේ සාවුල්ව කොහොමද ගැලවීමට ගෙනාවේ? කෙලින්ම යේසුස් වහන්සේම ආවා ඒ මිනිස්යාව හම්බෙන්න. අර අස්පයාවිට නැගලා දමස්කස් යනකොට මග ආලෝකයක් වගේ ඇවිල්ලා මිනිහා අරකින් වැටිලා අස්පයාගෙන් වැටිලා ඊට පස්සේ යේසුස් වහන්සේම කතා කරලා ඇයි යකෝ මට වද දෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කවුද? උඹ පීඩා කරන යේසුස් වහන්සේ මම උඹ මේ කටු ගහට පයින් ගහනව නවත්තපන් ඒක උඹට හරියන්නේ නැහැ කියලා පොඩි මේ අවවාදයක් දීලා ගියේම ඉල්ලලා තමයි යේසුස් වහන්සේ මාවල්ව ගැලවීමට ගෙනාවේ. ඒක එතනට යනකොට අපි බලමු යේසුස් වහන්සේ මාර ගේමක් ඉල්ලලා එහෙම තමයි මුව අන්ධ කරලා ඒ කියන්නේ මුව අස්පයාගෙන් වැට්ටුවා. උගේ තාරුණ්‍යයට අභියෝගයක් නේද? ඒ කියන්නේ මාර තරුණ එඩිතර නිකන් අවම පුරුෂයෙක් වගේ පොරක්නේ. මේ පස්සේ මං කියලා දෙන්න මිනිහා මොන වගේ මේ වැඩ කරපු මිනිස්සෙක්ද කියලා. අස්පයාගෙන් වැටුණා කියන්නේ ඒක වස නෝන්ඩියක්. හරිද? නෝන්ඩි කරවුව වටලා හිටන් අඩෝ උඹ මට පීඩා කරනවා. තොපි දන්නව කාටද පීඩා කරන්න කියලා ආසෙන් ශබ්දයක් දීලා මෝ බය කෙරෙව්වා. අස්පයාගෙන් වැට්ටුවා. වැටිච්ච කව බය කෙරුවා. ඌ කවුද ස්වාමිනේ කියලා අහන තරමටපත් කරලා උඹ පීඩා කරන්න හදන යේසුස් මම උයි කියලා කියනවා. දැන් දෙනවා අර ගමේ ටයිප් එකේ මේ මොක අනතුරු ඇඟවීමක් දෙනවා. මේ කටු ගහට පයින් ගහන්න හදන්න එපා හරිද නරියා. එහෙම කියලා කියනවා. ඒක උඹට ලේසි වැඩක් නෙවෙයි කියලා. අයියෝ ඊට පස්සේ ඌ අන්ධ කරා. අයියෝ මට මොනවත් පේන්නේ නැහනේ. ඊට පස්සේ අර මුත්තේ කාපුවෙන් මෙයාව අල්ලගෙන යන්න වෙලා තියෙනවා. අර නෝන්ඩිම කරලා වටලා බය කරලා උට ජීවිතේ පා කරලා දමස්කස් වලට ගිහලා අන්ධයෙක් ඇරියට මෙහෙම ඉන්නවා. ඊට පස්සේම අනනියස් කියන එක ඇවිල්ලා යාඥා කරලා අර ඇහෙන් අර ජිල්පි ටිකක් වැටිලා මිනිහා සුව වෙලා. ඒ වගේ වෙන කාටද යේසුස් වහන්සේ වගේ ගැලවීමක් දුන්නේ? හිතලා බලන්න. වෙන කාටද මේ වගේ ගැලවීමක් දුන්නේ? දැන් අර පේත්‍රුස්ලා මාළුවලගෙන වරෙන් කියලා යේසුස් වහන්සේ කිව්වා මං ආවා. මතෙව් ඉස්සර ලේවි හැටියට හිටපු කාලේ සුන්දන් අය කරන්නේ හැටියට හිටියා. යේසුස් වහන්සේ වරෙන් කියලා කිව්වා ආවා. පවුල් වගේ පොරකට වරෙන් කියලා කිව්වම හා කියලා එන සයිස් එකේ බඩු නෙවෙයි උන්. ඒ නිසා යේසුස් වහන්සේ දුන්නා නියම ගේමක් මිනිහව ගන්න. ඇයි මිනිහා එච්චර උගත් එච්චර දඩබ්බර දැඩි මේ ඒ වගේ මිනිස්සෙක්. දැන් ඒ මිනිස්සයා ගැලවීම ලබලානේ. මිනිහා දේශනා කරනකොට කොහොමද තියෙන්නේ? මිනිහාගේ දේශනාවල ඉතිහාසය තියෙනවා. පුරාවිද්‍යාව තියෙනවා. මිනිහා දේශනා කරනකොට ඒ භාෂාව අහන් ඉන්න ආසයි. උගතුන්ට පවා හරි ආකර්ෂණශීලී. එතකොට මේ ඒකට ආකර්ෂණ වෙලා තමයි ලූක්, අපොලොස්, තීතස් වගේ කට්ටිය යගේ දේශනා ඇහුවේ. අර භාෂා ආකර්ෂණයට ඒගොල්ලෝ ඉඩ දීලා දේශනාව අහනකොට ඒ දේශනාවේ තිබුණු පණිවුඩවල මේ අයගේ කංසා සිත් පිනවීමේ දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා පවුල්ගේ සේවයෙන් මේගොල්ලෝ ගැලවීමට ආවා. එතකොට ලූක්තුමා කොහොමද ගැලවීමට ආවේ? පවුල් වගේ ඉමහත් උගතෙකුගේ දේශනාවකින්. දැන් අපි මෙහෙම හිතමු. දැන් පවුල්තුමා සල්ලිකාරයෙක්නේ. උගතෙක්නේ.
දැන් පාවුල්තුමාගේ සේවයේ දොස්තර මහත්තයෙක් ගැලවීමට ආවා කියන්නකෝ. දැන් පාවුල්තුමා ඒ දොස්තර මහත්තයා පිටිපස්සේ කෙල හලාගෙන යයිද? මේ දොස්තර ડોක්ටර් මමනේ ડોක්ටර්ට සුභාරංචි කිව්වේ. ડોක්ටර් මගේ පල්ලියට එන්න. ડોක්ටර් සම්මාදන්ගෙම දෙන්න. ડોක්ටර් මට මේ දවස්වල පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා. ණය ටිකක් බේරන්න. යාඥා කරගන්න. ඒ වගේ තුන්වෙනි පන්තියේ දේවල් පාවුල්තුමා දොස්තර ලූක්ට කියලා ඇතිද? නෑ. පාවුල්තුමා රැස්පැට් එක තියාගෙන තමයි ඉන්න ඇත්තේ. දැන් ඕක කොහොම තියෙද්දි අරේ තියෝෆිලස් ගැලවීමට ඇවිල්ලා. කොහොමද කියලා අපි දන්නේ නැහැ. තියෝෆිලස් එයාත් අර ග්‍රීකයෙක් හැටියට ඉඳලා යුදෙව්වෙක් හැටියට පරිවර්තනය වුණ එක්කෙනෙක්නේ. දැන් එයා කොහෙන් හරි සුභාරංචාලා ඒ මනුස්සයා දැන් යේසුස් වහන්සේ පිළිගත්තා. දැන් යේසුස් වහන්සේ මේ මනුස්සයා පිළිගත්තාම මේ මනුස්සයා දොස්තරනේ. අන්න දැන් කචඩ පොරවල්ලා ටික දැන් ඒ දොස්තර ගාවට දුවනවා. එක්කෙනෙක් කියනවා මේ ડોක්ටර් දන්නවද ඔයා ගැලවීම ලබන්න ඕනේ කියලා මම කොච්චර යාඥා කරාද කියලා. ડોක්ටර්ද සමහර දේවල් කියලා දෙන්නද? ඉතින් ડોක්ටර්තුමාත් දැන් ගැලවීම ලැබලා අලුත්නේ. හරි කියලා දෙන්න කියලා කියනකොට ඒගොල්ලෝ මේ පත්‍රිකාවක් දෙනවා. මේකේ බලන්න මම ලියලා තියෙනවා කොහොමද යේසුස් වහන්සේ සේවය කරේ කියලා. ඉතින් ඒක අරන් මෙයා කියවනවා. කියවලා අරහාද ගියාන් පස්සේ තව පොරක් එනවා. ඒ මිනිස්සු ඇවිල්ලා තව එකක් දෙනවා මෙයාට මේ ડોක්ටර් ඔයා ගැලවීම ලබන්න ඕනේ කියලා මම ගොඩාක් යාඥා කරා. දැන් හැම එකටම ડોක්ටර් තියෝෆිලස් ඕන වෙලා තියෙනවා. ඉතින් ඒවා ඉතින් අපිට අලුත් නෑ නේ. අපිත් සංස්කෘතියේ හැම කෙනාම නෙවෙයි. සමහර අය ඔහොමනේ. සල්ලිකාරයෙක් ගැලවීම ලබලා ඉන්න බෑ. ඉංග්‍රීසි වචන දන්න එක්කෙනෙක් ගැලවීම ලබලා ඉන්න බෑ. හොඳ කාර් එකක ඉන්න බෑ. කෙලහලාගෙන පස්සෙන් යන්නේ උන් ඉන්නවා. සමහර අය ඔබට නෙවෙයි මං කියන්නේ මම වෙන අයට කියන්නේ. ඉතින් ඒ වගේ තියෝෆිලස්ට දැන් ඔක්කොම අවුල් වෙලා. අවුල් වුණාම ලූකස් ලියනවා මචං තියෝ මං ගැලවීම ලබලා බං මං යේසුස් වහන්සේ පිළි අරගෙන බං කියලා මෙයා ලියුමක් කියනවා. ඒක බලලා තියෝෆිලස්ට ෆුල් හැපි. තියෝෆිලස් ලියනවා ලූක් මමත් ගැලවීම ලබලා බං මමත් දැන් උඹ වගේ බං. හැබැයි මට පොඩ්ඩක් මං අවුල් වෙලා බං එක එක පත්‍රිකාම 60ක් විතර තියෙනවා. ඒ 60ේම කතා 60ක් විතර තියෙනවා බං. මට සපෝට් එකක් දියන් මට පොඩ්ඩක් කියලා දීපන් කියලා. දැන් ඒකට තමා අපේ ලූක්තුමා එයාගේ ලූක් සුභාරංචි ලියන්නේ අතර ශුද්ධාත්මයන් වහන්සේගේ දේවානුභාවයෙන් තමයි. හැබැයි ඉතින් කොහොමද එයා ඒක පටන් ගන්න කියලා පොඩ්ඩක් පෙරලා ගන්න මාත් එක්ක ලූක් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට. හොඳේ ලූක් 1:1 අපි බලමු මේ ලූක්තුමා මොනවද මේ තියෝෆිලස්ට කියන්නේ? අති උත්තම වූ තියෝෆිලස්නි. යාළුවා උනාට එයා දොස්තර මහත්තයෙක්නේ. දැන් අපි ලියනකොට ලියන්නේ my dear sir රේ වගේ. අති උත්තම වූ තියෝෆිලස්නි. පටන් ගැනීමේ සිට ඇසින් දුටුවාවුත් හා වචනේ සේවකයන්ව සිටි අය විසින් අපට දන්වා දුන් ප්‍රකාරයට අප අතරෙහි ඉෂ්ට වී තිබෙන කාරණා ගැන කතා වස්තුවක් රචනා කරන්නට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින් බොහෝ දෙනෙක් එකෙකා ඌට ඕන විදිහට ලියනවා මාචෝ. ඔබ යමක් ගැන ඉගෙනීම ලැබුවේහිද? ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස මමත් මූල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාරව විමසා බලා ඒ දේ පිළිවෙලින් ඔබට ලියා එවීම සුදුසුයයි සිතුවෙමි. ඔන්න ඔක තමයි ලූක් පොතේ පරමාර්ථය. තියෝෆිලස් ඔයා හරි දේ දැනගන්න ඕනේ. ඔය එක එක ලියන ඒවා කියවන්න එපා. දැන් මං කවුද කියලා ඔයා දන්නවා. මම නිකන් කියන්නේ මම ඔක්කොම විමසලා බලලානේ මම ලියන්නේ. ඉතින් මම මේක ලියලා දෙන්නම්. ඒ අනුව ඔයා දෙවියන් වහන්සේ තුල මේ දේවල් ඉගෙන ගන්න කියලා ලියනවා. ලූක් පොත යේසුස් වහන්සේගේ ඉපදීම සිට උන්වහන්සේ ස්වර්ගස්ත වෙන ඒ අවස්ථාව දක්වා වූ දේවල් සටහන් කරලා තියෙනවා ලූක් පොතේ. දැන් ක්‍රියාපොත කියන්නේ ලූක් පොත ඉවර කරන තැන ඉඳන් ඉතිරි ගමන. ඉතිරි ටික. දැන් අපි බලමු
මොනවද කොහොමද මෙයා පටන් ගන්න කියලා මේක ලියපු කාලෙත් පොඩ්ඩක් මතක තියාගමු අපි ක්‍රිස්තු වර්ෂ 60 සිට 62 දක්වා වූ ඒ අවුරුදු දෙකේ පරාසය තුලයි මේ ලූක් තුමා ක්‍රියාපොත ලියන්නේ. දැන් ඒ වෙනකොට පවුල්ල මැරිලා ඉවරයි. පවුල්ව මේ නීරෝ රජතුමා බෙල්ල කපලා මරලා ඉවරයි. නමුත් ක්‍රියාපොතේ ඕවා කියලා නැහැ. ක්‍රියාපොත ලූක්තුමා ඉවර කරන්නේ පවුල්තුමා රෝමයට ගිහින් අවුරුදු දෙකක් හිටියනේ. අන්න ඒ එතනින් ඉවර කරන්නේ. ඉතින් පවුල්තුමාගේ මිෂනාරි ගමන් 3ක් ක්‍රියාපොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒවා අපි පස්සේ ඉගෙන ගමු පිළිවෙලට. ඉතින් දැන් මෙයා පටන් ගන්නෙ කොතනද? ලූක් පොත මෙයා ඉවර කරන එතන ඉඳන් මෙයා පටන් ගන්නවා. ඉතින් අපි පළවෙනි පදේ ඉඳන් පොඩ්ඩක් බලමු. ඔන්න ක්‍රියා 1:1. එම්බා තෙෝෆිලස්නි යේසුස් වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කර්ණ කොටගෙන අනදුන් පසු ඔසවා ගනු ලැබූ දවස දක්වා උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනය කෙලෙමි. අර කලින් පොත ගැන ලූක් සුභාරංචි පොත ගැන කියනවා. දැන් එතන ඉඳන් මෙයා පටන් ගන්නවා. තුන්වෙනි පදේ කියනවා උන්වහන්සේ වදවින්ද පසු, කියන්නේ උන්වහන්සේ කුරුසියේ මැරලා නැවත නැගිට්ටායින් පසු 40 දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂි වලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශ වූසේක. ඉතින් ඒක කියනකොට ඔයගොල්ලෝ හිතන්න එපා යේසුස් වහන්සේ අර දින 40 තුල නිතරම වගේ නැත්තම් හැමදාම වගේ මේ උන්වහන්සේ ගෝලෙන්ට පෙනී හිටියා කියලා නෑ. අපි දන්නවා උන්වහන්සේ පළවුගෙන් නැගිට්ටදා උන්වහන්සේ ආයට දර්ශනය දුන්නා. නමුත් ඊට පස්සේ දවස් 8කට පස්සේ තමයි ඒ අයව හම්බුනේ. තුන්වෙනි අවස්ථාව යොහන් 21 කියලා තියෙනවා. ගලිලේ මුහුදු වෙරළේ අර පේතෘස්ලාට යේසුස් වහන්සේ දර්ශනය දුන්නා. ඉතින් අර ඉතින් විට තමයි අවුරුදු නෙවෙයි ඒ දවස් 40 තුල විටින් විට උන්වහන්සේ ගෝලෙන්ට තමන්ව ප්‍රකාශ කළා. ඒක මතක තියාගමු. හොඳේ. ඉතින් දැන් මොකද්ද මෙතන කියන්නේ හතරවෙනි පදය? උන්වහන්සේ ඔවුන් සමග රැස් වී ඔවුන්ට ආඥා කරමින් යෙරුසලේමින් අහක්ව නොගොස් නුඹලාට මාගෙන් ඇසු පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. මොකද උන්වහන්සේ අර අවුරුදු 3 සේවා කාලේ උන්වහන්සේ ගෝලෙන්ට ඉගැන්නුවා මම යන්න ඕනේ. මම ගියා නම් සැනසුම්කාරයා ඒවි. කවුද සැනසුම්කාරයානෝ? පැරාක්ලිටොස් කියලා ග්‍රීක භාෂාවෙන් කියනවා. ඒ කියන්නේ සැනසුම්කාරයානෝ කියන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේට. ඉතින් යේසුස් වහන්සේ මෙහෙදී ගහලා පිඹලා ගෝලෙන්ට කිව්වා ශුද්ධාත්මය ලබා ගන්න කියලා. ඒ කියන්නේ මේ අය ශුද්ධාත්මයන් වහන්සේව ලබාගෙන ඉන්නේ. ඉතින් අර යේසුස් වහන්සේ මේ අයට පිඹලා ශුද්ධාත්මයාණන් වහන්සේව ලබා ගන්න කිව්වයින් පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ මේගොල්ලන්ගෙන් අහක්ව ගියේ නෑනේ. ඒතර මේ අය තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඒ නමුත් දැන් යේසුස් වහන්සේ තව කතාවක් කියනවා. මොකක්ද ඒ කතාව? අර කලින් මං කියපු පොරොන්දුව ඉෂ්ට වෙනකන් ජෙරුසලෙමෙන් යන්න එපා. මොකද මේ සිද්ධිය සිදු වෙන්නේ කොතනද කියලා පස්සේ මං කියන්නම්. හැබැයි ජෙරුසලෙමේනේ. ජෙරුසලෙමේ කොතනද කියලා මං පස්සේ කියලා දෙන්නම්. ජෙරුසලෙමෙන් යන්න එපා කියලා මේ අයට කියනවා. මොකද මේගොල්ලෝ බොහෝ බහුතරයක් ආවේ ගලිලේ වලින්නේ. ඒතර මේගොල්ලෝ ගලිලේ වලට යයිනේ. ඒ නිසා යන්න එපා. පොරොන්දුව ඉෂ්ට වෙනකන් ඉන්න කිව්වා. ඒතකොට දැන් මේගොල්ලෝ හිතලා ඇති. එහෙම කියනකොට මේගොල්ලෝ හිතලා ඇති කලින් අපිට මේ පොරොන්දුව කියලා උන්වහන්සේ ඉගැන්වුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්නවානේ. උන්වහන්සේනේ කියලා පිඹලා අපිට ශුද්ධාත්මයන් වහන්සේව දුන්නේ. ඉතින් පොරොන්දුව ඉෂ්ට වුණානේ. ශුද්ධාත්මයන් වහන්සේ අපිට ලැබුණානේ. ඉතින් දැන් මොකද ලැබෙනකන් ඉන්න කියලා කියන්නේ කියලා ඒගොල්ලෝ හිතන්න තිබ්බා. දැන් එහෙමනේ බොහෝ ක්‍රිස්තියානි අය හිතන්නේ. දැන් බොහෝ අය මගෙන් අහනවා පාස්ටර් මං ගැලේම ලැබලා අවුරුදු ගාණක් වෙනවා. අන්තර ශුද්ධාත්ම වහන්සේ ඉන්නවද නැද්ද කියලා මං දන්නේ නැහැ කියලා. මං අහනවා ඇයි දන්නේ නැත්තේ කියලා.
මේ ගිය ඉරිදා සිස්ටර් කෙනෙක් ඩුබායි වලින් ආපු සිස්ටර් කෙනෙක් මාව හම්බෙන්න අපේ පල්ලියට ආවා. ඒ සිස්ටර් මට කිව්වා පාස්ටර් අවුරුදු එකමාරක් මං ගැලවීම ලැබලා මට හරි ආසයි සුදාත්ම වහන්සේව ලබා ගන්න. එතකොට මං කිව්වා මං ඇහුවා ඔයා තුල සුදාත්ම වහන්සේ නැද්ද කියලා. නෑ පාස්ටර් කිව්වා. මං කිව්වා ඇයි කියලා. මොකද මං අන්‍ය භාෂාව කතා කරන්නේ නෑනේ කියලා කිව්වා. මං කිව්වා අන්‍ය භාෂාව විනයි. මේ පාඩමේ මම දෙවෙනි පරිච්ඡේදයට යනකොට ඒ ගැන කියලා දෙන්නම්. මොකද ඒ සිස්ටර් මං කිව්වා සුදාත්ම වහන්සේ අපි තුල ඉන්නවා. අපි තුල උන්වහන්සේ ඉන්නවා. අන්‍ය භාෂාව කතා කරන එක වෙනම කතන්දරයක්. ඒක වෙනයි. හැබැයි සුදාත්ම වහන්සේ ක්‍රිස්තියානි අය තුල ඉන්නවා. දැන් මේ වැඩසටහන බලන කවුරු හරි ඔගොල්ලෝ කිව්වනම් ඔගොල්ලෝ ගැලවීම ලැබලා ඉන්නේ කියලා ඔගොල්ලෝ තුල සුදාත්ම වහන්සේ ඉන්නවා. අන්‍ය භාෂාව කතා කරන්නේ නැද්ද? ඒක වෙනම කතාවක්. ඒක පස්සේ කියලා දෙන්නම්. මේතන මේ මිනිස්සු හිතන්න පුළුවන් උන්වහන්සේ පිඹලා සුදාත්මය ලබා ගන්න කියලා කියනකොට අපි එතකොට ලබා ගත්තේ නැද්ද? අපි ලබා ගත්තනේ. අපි ඒ බලයෙන් ගිහිල්ලා යක්කු දුරු කරා. අපි අනාගත වාක්‍ය කිව්වා. රෝගීන් සුව කරා. අපි බොහෝ දේවල් කරා. ඉතින් දැන් ආපහු සැරයක් කියනවා ජෙරුසලෙමින් යන්න එපා අර පොරොන්දුව ඉෂ්ට වෙනකන් කියලා. හිතලා ඇතිනේ. හැබැයි පස්වෙනි පදය ඒකට අර්ථය අපිට ලබා දෙනවා. යේසුස් වහන්සේ මෙතෙක් එලිදරව් නොකරපු සංකල්පයක් පස්වෙනි පදයේ එලිදරව් කරනවා. මොකද්ද? මක්නිසාද යොහන් වතුරෙන් බවතිස්ම කළේය. නමුත් නුඹලා මේ ඉන්න නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බවතිස්ම කරනු ලබන්න හුයයි කීසේක. අන්න කතාව. ශුද්ධාත්ම බවතිස්මය. බවතිස්මය කියන්නේ සිංහල වචනයක් නෙවෙයි. කොහෙන්ද ආවේ? ග්‍රීක වලින් ආවේ. බැප්ටිසෝ. බැප්ටිසෝ කියනක ඉංග්‍රීසියෙන් බැප්ටිසම් කියලා ආවා. අර බැප්ටිසම් කියන එක සිංහල විදිහට බවතිස්මය කියලා ගෙනාවා. බවතිස්මය කියන්නේ සිංහල වචනයක් නොවේ. හොඳයි. එතකොට බැප්ටිසෝ කියන්නේ මොකද්ද? වතුර අරගත්තා. ඒ වතුර තුලට යමක් දැමීම තමයි බැප්ටිසෝ කියන්නේ. ඔකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඉමර්ෂන් කියලා. දැන් අපි දෙන ඔය ග්‍රීක වචන ඉංග්‍රීසි වචන ඕවා අපි ඔය තිරේ දාලා පෙන්නනවා ඔයගොල්ලන්ගේ පහසුව සඳහා. ඉතින් සටහන් කරුණු සටහන් කරගන්න අය ඕවා අපිට ලියලා පෙන්නන්න ඕනේ. ඕවා ඔයගොල්ලෝ ලියාගත්තා කියලා. හොඳේ. ඉතින් ඕවා කටපාඩමෙන් කියා ගන්න ඕනේ. වතුර තුලට යමක් දැමීම තමයි බැප්ටිසෝ. එහෙමනම් බවතිස්මය කියන්නේ වතුර තුලට යමක් දැමීම. දැන් වතුර තුලට යමක් දැමීම හා සමානව දැන් ශුද්ධාත්ම බවතිස්මය කියලා කියනකොට එතකොට ශුද්ධාත්මයන් නම් තුලට යෑම වෙන්න ඉපේ. ශුද්ධාත්ම බවතිස්මය කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුලට පිවිසෙන එක. දැන් ඉවෙන්ට් සංකල්පයක් මේකට ප්‍රථමයෙන් පෙර යේසුස් වහන්සේ උගන්වලා තිබුණේ නැහැ. උන්වහන්සේ උගන්වලා තිබුණේ ශුද්ධාත්මය ලබා ගන්න. ශුද්ධාත්මයෙන් පිරෙන්න. ඒව තමයි. දැන් බලන්න දැන් මේ වීදුරුවේ තියෙන වතුර. අපි හිතමු මේක ගඟකින් ගත්ත වතුර කියලා. ගඟේ මොනතරම් ජල ප්‍රවාහයක් තියනවද? හැබැයි ඒකෙන් පොඩ්ඩයි මේ වීදුරුව තුල තියෙන්නේ. එතකොට මේකේ තියෙන වතුර මට බොන්න පුළුවන්. බොනකොට ඒ ගඟේ දිය මා තුලට යනවා. කොච්චරක් යනවද? ඇබිත්තයි යන්නේ. හැබැයි මම ඒ ජලය තුලට පැනලා පීනන්න ගත්තොත් මම ඒ ගඟ තුලට මම පැන්නොත් ඒ මුළු ගඟම මා වට කර තිබෙනවා. අන්න ඒ සංකල්පය තමයි එකේ පහේ යේසුස් වහන්සේ උගන්වන්නේ. මෙතෙක් මාගේ ගෝලයිනි ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ හිටියා. හැබැයි නොබෝදාකින් ඔබ ශුද්ධාත්මයන් තුලට පිවිසෙන්න යනවා. කියන්නේ ඔබ ශුද්ධාත්මයන් වහන්සේ තුලට යනවා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබව වසා ගන්නවා. ඒක තමයි ආලේපය. 133 වෙනි ගීතාවලියේ දාවිද රජතුමා ලස්සන ගීතිකාවක් ගායනා කරනවා. පද 3යි.
සහෝදරයන් එකමුතුව වෙසෙන දේ කෙතරම් මනහරද. එය ආරෝන්ගේ සිරස මත වැගුරුණා වූ ඔහුගේ රැවුලදිගේ ඔහුගේ වස්ත්‍රය මතට වැගිරෙන්නා වූ ආලේප තෛලයට සමානය. ආලේපය කියන්නේ ඇතුළට යන එකක් නෙවෙයි. එළියට වක් කරන එකක්. ඒ තෙල් හිසට වත් කරනු ලබනවා. ඒක තමයි ආලේපය. ඉතින් අපේ අය සමහර වෙලාවට ඒගොල්ලෝ මේවා දන්නේ නැතුව ආලේපෙන් පිරෙන්න කියන සමහර සුද්ධෝ දේශනා කරන අහලා තියෙනවද? Be filled with the anointing. Let the anointing fill you. පිස්සු. තෛලය ඔළුවට දාන්න ඕන එකෙන් කොහොමද හලෝ පුරවගන්නේ? කොලෙස්ටරෝල් හැදෙනවනේ. අපි නිකන් තෙල් ටිකක් දාලා අලබ බැදලා කාපුවාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා. මාළු බැදලා කාපුවාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා. දොස්තර මහත්තයා කියනවා තෙල් කන්න එපා කියලා. කන්න එපා කියන තෙල් බිවම මොනවද වෙන්නේ අපිට? පිස්සු. තෙල් බොන්න බෑ. තෙල් වක් කරන්න ඕනේ. ආලිපි කියන්නේ පිටතට වැගිරීම. ඇතුළට යන්නේ එක නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ පාස්ටර්ලා සමහර වෙලාවට ඕකේ වෙනස තේරෙන්නේ නැතුවයි කතා කරන්නේ. මම ඒගොල්ලන්ට දොස් කියනවා නෙවෙයි. සමහර ඒවා අපිට තේරෙනවා අඩුයි. You cannot be filled with the anointing. ආලේපයෙන් පිරෙන්න බෑ. ආලේපය වැගිරෙන්න ඕනේ. අපි ආලේපය තුලට යන්න ඕනේ. ආලේපය අපේ ඇතුළට යන්න බෑ. සාමුවෙල් තෙල් ගෙනල්ලා සාවුල්ගේ ඔළුවට වත් කරා. දාවිද්ගේ ඔළුවට වත් කරා. මෝසෙස් ආරෝන්ගේ ඔළුවට ආරෝන්ගේ පුතු දෙන්නගේ ඔළුවට වත් කරලා ආලේපය කියන්නේ පිටතට එන දෙයක්. දැන් ඔක ඔය පස්වෙනි පදේ කියන එක කොහෙද ඉෂ්ට උනේ දන්නවද? ක්‍රියා දෙකේ. ඒක අපි ඊළඟ පාඩමේ අපි බලමු. දැන් බලන්න 8 වෙනි පදේ පොඩ්ඩක් බලමු. 8 වෙනි පදේ කියනවා නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. නුඹලා කෙරෙහි. දැන් සිංහල පැරණි අනුවාදය තමයි මම ආස. මේ ඒක තමයි මම කියවන්නේ. ඉතින් බොහෝ අය මගෙන් අහනවා පාස්ටර් මොන අනුවාදයේද අපි පාවිච්චි කරන්න ඕන කියලා. මම ඔයගලන්ට කියන්නේ අපේ අර පරණ සිංහල අනුවාදයම පාවිච්චි කරා නම් අපිට ඇඟට සනීපයි. ඔය අලුත් අනුවාදය කියලා එනේ ඒවායේ සමහර වෙලාවට මේ බොහෝ වැරදි දේවල් තියෙන අලුත් අනුවාදයක් තියෙනවද ඔයගලන්ගේ අතේ? නෑ නේ. ඒකේ කොහොම තියෙනවද මන් දන්නේ නෑ. ග්‍රීක් වල තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා මත පැමිණෙන කල. දැන් මෙතන කිං ජේම්ස් වර්ෂන් බයිබලේ තියාගෙන කෙනෙක් ඉන්නවා. එයාගේ බයිබලේ තියෙන්නේ when the holy spirit හයියෙන් කියන්නේ ආපහු මෙතනට ඇවිල්ලා හයියෙන් කියවන්නකෝ ඔය පදේ 1:8 මේ Acts chapter 1 verse 8 හොඳට අහගන්න. හයියෙන් මයික් එකෙන් යන්න. Acts chapter 1 verse 8 but ye shall receive power after that the Holy Ghost is come upon you. Upon you. දැන් මං ගාව තියෙනවා new international version එක. ඒක කියනවා but you will receive power when the Holy Spirit comes on you. King James version එකේ කියනවා upon you. NIV එකේ කියනවා on you. ඒකට හේතුව ග්‍රීක් වලින් කියනවා මත. එතකොට upon කියන්නේ පිටත. on කියන්නේ උඩ. එහෙම තමයි තියෙන්නේ. ඉතින් කෙරෙහි කියලා සිංහලෙන් කියන එක පොඩ්ඩක් අපහැදිලි. ඒතකොට ඔයගොල්ලෝ කියනවා ඉතින් පාස්ටර් කමන්නේ නැහැ ශුද්ධාත්මයන් වහන්සේ එනවා නෑ පොඩ්ඩක් ඉන්න. අපි ඇතුලේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. අපි තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. එතකොට ආපහු ශුද්ධාත්මයන් වහන්සේ එනවා කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඉබේ. ආපහු ඇතුලටම එන්න බෑනේ. ඉතින් මේ මොකද්ද? නුඹලා මත නුඹලා පිට ශුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන කල නුඹලා බලය ලබන්නහුය. ඊට පස්සේ කියනවා එවිට නුඹලා යෙරුසලේමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. මේ බලන්න මේක කියලා තියෙනවා නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න ඕනේ. මොනවටද බලය?
අහගන්න හොඳට අහගන්න යක්කු දුරු කරන බලය නෙවෙයි. සුව කිරීමේ බලය නෙවෙයි. ශුභාරංචිය දේශනා කරන බලය නෙවෙයි. බයිබල් උගන්වන බලය නෙවෙයි. මොනවද මේ බලය? අනික එඩිටරව ගිහිල්ලා වැඩ කරන බලය නෙවෙයි. ඒ බලය කලින් තිබුණ අයටයි මේ කතා කරන්නේ. මේක අහන් ඉන්නේ කවුද? පේත්‍රුස්ලා, මතෙවුස්ලා, තෝමස්ලා, යාකෝබ්ලා, නිකෝදේමස්ලා, කොර්නෙලියු නෙවෙයි. මේ නිකෝදේමස්ලා, මේ තදායුස්, මේ කියන්නේ යේසුස් වහන්සේගේ ගෝල පිරිස අහන් ඉන්නේ. මේගොල්ලන්ට යේසුස් වහන්සේ ගාලා පිඹලා බලය දුන්නා ගින් යක්ෂයන් දුරු කරන්න. මේගොල්ලෝ ගිහිල්ලා යක්ෂයන් දුරු කරා. රෝගීන් සුව කරා. සුභාරංචිය දේශනා කරා. උඹලා දන්නවද? ඉස්සලා පසුම්බි මොනවත් ගෙනියන්න එපා. සෙරප්පු අමතරව දාගෙන යන්න එපා. තවත් ඇඳුම් කට්ටලයක් ගෙනියන්න එපා කියලා යුදෙව්වන් අතරට මේ යේසුස් වහන්සේ ඇරියා. මේගොල්ලෝ ගිහින් ඇවිල්ලා ලොකු සාක්ෂි කිව්වා. යක්කු දුවනවා, රෝගීන් සුව වෙනවා කියලා. ඊට පස්සේ කියනවා දැන් පසුම්බි අරගනින්න. දැන් උඹලා සෙරප්පු ජෝඩුවක් එක්ස්ට්‍රා අරගනින්න අමතරව. ඇඳුම් අමතරව අරගනින්න. ඵලයන් අන්‍ය ජාතීන් වෙතට ඵලයන් ගිහින් සුභාරංචිය දේශනා කරපන්. මේ අය ගියා දේශනා කරා. මේ අය යක්කු දුරු කරා. මේගොල්ලෝ හාස්කම් කරා. ඉතින් මේ ගොල්ලන්ට මේ අර ශුද්ධාත්මයන් වහන්සේ තුලට යන්නත් කලින් මේගොල්ලන්ට මෙවන් බලය තිබුණා මිත්‍රවරුනි. හොඳට අහගන්න. මේ ශුද්ධාත්මයන් වහන්සේ අපි මතට එන්න ඕනේ. අපි යක්කු දුරු කරන්න. අපි සුව කරන්න. අපි සුභාරංචිය දේශනා කරන්න. අපි හාස්කම් කරන්න. දේශනා කරන්න. උගන්වන්න. ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්නවනම් ඕවා කරන්න පුළුවන්. යේසුස් වහන්සේ මෙතන කියන්නේ වෙනම කතාවක්. මොකද්ද? නුඹලා මගේ සාක්ෂිකාරයන් වන්න හොය. යේසුස් වහන්සේ අත්අඩංගුවට ගත්ත රෑ පේත්‍රුස්ට මොනවද උනේ? අනිත් 10 දෙනාට මොනවද උනේ? දැන් අනිත් 10 දෙනා පැත්තකින් තියමුකෝ. පේත්‍රුස්නේ අර නිකන් මේ කජු ඇටේ වගේ එළියට හැම වෙලෙම පැන ඉන්නේ පේත්‍රුස්නේ. මොකද පේත්‍රුස් තමයි ඒ 12 දිනයි වැඩිම වයස තියෙන පුද්ගලයා. මොකද එයා බැඳලා හිටියා අවුරුදු 40න් ඉහළ. යේසුස් වහන්සේටම 30යි. අනිත් අයටත් ඒ වගේ 30 32 35 ඒ වගේ. 40 පැනලා හිටපු එකම මිනිස්සයා පේත්‍රුස්. මොකද එයා බැඳලා හිටියානේ. ඇයි නැන්දම්මට යේසුස් වහන්සේ සුවය දුන්නේ? එතකොට ඒ තරම් එඩිතරව හිටපු පේත්‍රුස් යේසුස් වහන්සේව ගෙත්සමනේ උයනේ අත්අඩංගුවට ගන්නකොට මල්කුස්ගේ කන කපපු පේත්‍රුස් යේසුස් වහන්සේව කායිෆස්ගේ රජමාලිගාවේ පරීක්ෂණයට ලක් කරනකොට මතකද බය වුණා. 3 සැරයක් මම යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා. ඇයි යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න අවශ්‍ය බලය ලැබිලා තිබුණේ. නමුත් යක්කු දුරු කරපේ කෙනා, දේශනා කරපේ කෙනා, රෝගීන් සුව කරපේ කෙනා සාක්ෂිකාරයෙක් ඉන්න බලය තිබුණේ නැහැ. මිත්‍රෝනේ මේක හොඳට මතක තියාගන්න. ඔබට දීමනා තියෙන්න පුළුවන්. ඔබ යක්කු දුරු කරනවා වෙන්න පුළුවන්, දේශනා කරනවා වෙන්න පුළුවන්, ඔබ සුව කරනවා වෙන්න පුළුවන්. නමුත් සාක්ෂිකාරයෙක් හැටියට යේසුස් වහන්සේ වෙනුවෙන් පපුව ඉදිරියට දාගෙන ඉන්න අපිට බලය ඕනේ. ඒ බලය අපිට ලැබෙන්නේ අභ්‍යන්තර වෙනේ පිටින්. ඒ කියන්නේ මම කියලා දෙන්නම්කෝ. දැන් අපි ළඟ තියනවා කඩුවක්. අපි කඩුවෙන් සටන් කරන්න පුළුවන් සොල්දාදුව වෙනවා. හැබැයි ඒ සොල්දාදුවා අභ්‍යන්තරයෙන් මොනතරම් බලය තියන් හිටියත් මදි සතුරට එරෙහිව එඩිතරව යන්න ඕනේ නම් සතුරගේ ආයුධ අපේ ඇඟට වදිනකොට අපිව ආරක්ෂා කරගන්න බාහිර ආවරණ කට්ටලයක් අපිට ඕනේ. ඔළුවට පහර වදිනවා. නමුත් ඒක අපි ඔළුවට වදින්න නැතුව හිස් වැස්මක් අපිට ඕනේ. අපේ හෘද වස්තුවට පිහින් ඇන්නොත් අපි මැරෙන්න පුළුවන්. ඒක ආවරණය කරන්න අපිට පලියක් ඕනේ. අපිට හිස් වැස්මක් මේ ලය වැස්මක් අපිට ඕනේ. අපිට සෙරප්පු නැතුව දුවන්න පුළුවන්. නමුත් සටන් බිමක පොළොවේ මොන දේවල් තියෙනවද අපි දන්නේ නැහැ. ඒ නිසා හොඳ සපත්තු ඕනේ. මේවා තමයි බාහිර ආවරණ කට්ටලය. ආයුධ කට්ටලේ නෙවෙයි. ආයුධය මොනවාද? කඩුව, පිහිය. ඒවා තමයි ආයුධය. නමුත් ආවරණ කට්ටලයක් ඕනේ. ඒතකොට ඒ ආවරණ කට්ටලේ තිබුණා නම්
කඩුව තියන් ඉන්න එක ළඟට බය නැතුව යන්න පුළුවන්. හෙල්ල තියන් ඉන්න එක ඉදිරියට බය නැතුව යන්න පුළුවන්. ඇයි? උඹ හෙල්ලෙන් ගැහුවත් කඩුවෙන් කැපුවත් ඇඟට වදින්නේ නැහැ. ඕයි මට ආවරණයක් දාලා තියෙනවා. බාහිරව පිටින්. ඒක තමයි මෙතන යේසුස් වහන්සේ කියන්නේ. අභ්‍යන්තර බලය නෙවෙයි. මොකද අභ්‍යන්තර බලය දීමනා. ශුද්ධාත්මයන් වහන්සේ ඇතුලේ ඉන්නවනේ. ඇතුලේ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ තුලින් යක්කු දුරු කරනවා, සුව කරනවා, දේශනා කරනවා, ඔක්කොම જાති කරනවා. හැබැයි සාක්ෂිකාරයෙන් හැටියට එඩිතරව පපුව ඉදිරියට දාන්න පිටස්තර බලයක් ඕනේ. ඔළුව ඉස්සරහට ගේන්න ඔළුවට ආවරණයක් ඕනේ. ඒක තමයි ශුද්ධාත්ම බවතිස්මය. ඒ ගැන දෙවෙනි පරිච්ඡේදය අපි බලන්න යනවා. දැන් යේසුස් වහන්සේ කියනවා උඹලා මගේ සාක්ෂිකරුවන් වෙන්න යනවා. සාක්ෂිකරුවන් වෙන එක වෙනයි යක්කු දුරු කරගෙන අරවා මේවා කරගෙන ඉන්න එක වෙනයි. තේරෙනවද? එතකොට දැන් මෙතන යේසුස් වහන්සේ කියන එක අනාගත වාක්‍යයක් හැටියට අපි ගන්න පුළුවන්. යේසුස් වහන්සේ මොනවා කිව්වත් ඒක ඉතින් අනාගත වාක්‍යයක් වගේනේ. ඒක ක්‍රියාපොතේම ඉෂ්ට වෙනවා. බලන්න යේසුස් වහන්සේ කියනවා නුඹලා ජෙරුසලේමට යන්න. ගිහින් ඉන්න පියාණන් වහන්සේගේ පොරොන්දුව ලැබෙනවා. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල කියලා කියනවානේ. ඕක සිදු වුණා ක්‍රියා දෙකේ. බලය ලබන්න හොය. ක්‍රියාපොතේ අපි ඉගෙන ගන්න යනවානේ මොන විදියට ඒගොල්ලන් බලය ප්‍රකාශ කරගෙන හිටියද කියලා. දැන් සාක්ෂිකාරය වෙන්න යනවා. කොහෙද? ජෙරුසලේමේ. ඉස්සලා ජෙරුසලේමේ පේත්‍රුස් දේශනා කරනකොට 3000ක් ගැලවීමට එනවා. සභාව පටන් ගන්නවා. ඔන්න ජෙරුසලේමේ සභාව වර්ධනය වෙනවා. දැන් ටිකින් ටික ව්‍යාප්ත වෙලා ඊළඟට යුදේයාවේ අනිත් ප්‍රදේශවලට යනවා. ගාලිලි වලට යනවා. අනිත් ප්‍රදේශවලට යනවා සුභාරංචිය. ක්‍රියා 8 වෙනි පරිච්ඡේදයට එනකොට ෆිලිපොස් කියන එකේනා ෆිලිප් කියන එකේනා සමාරියාවට ගෙන යනවා සුභාරංචිය. අන්න දැන් සමාරියාවටත් ගියා. 28 වෙනි පරිච්ඡේදය වෙනකොට රෝමයට ගියා. කලින් කිව්වා වගේ මේ ලෝකේ අගනුවර හැටියට තිබුණු රෝමයටත් සුභාරංචි ගියා කියන්නේ ආයේ මුළු ලෝකෙටම ගියා. ඒතර මේ පදේ අනාගත වාක්‍ය ක්‍රියාපොත තුලම ඉෂ්ට වී හමාර වුණාද නැද්ද බලන්න. අන්න ඒක තමයි අපේ යේසුස් වහන්සේ. ජෙරුසලෙමෙන් පටන් ගත්තා, යුදේයාවෙන් පටන් ගියා, සමාරියාවට ගියා, කෙලින්ම මුළු ලෝකෙටම ලෝකාන්තයටම ගියා. ඔන්න ඒක තමයි 8 වෙනි පදේ. හොඳයි. දැන් එතකොට අපි බලමු මොකද්ද දැන් 5 වෙනි පදයෙන් පස්සේ මොකද්ද සිදු වෙන්නේ කියලා. 6 වෙනි පදේ. එහෙයින් ඔහු රැස් වූ විට ස්වාමිනී මේ කාලයේදී ඔබ ඊශ්‍රායල්ට රාජ්‍ය නැවත පිහිටුවා දෙනසේක් දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. මිත්‍රවරුනි මිනිසුන්ගේ බොළඳත්වය ප්‍රකාශ වෙන දෙයක් තමයි මේක. දැන් මම පැහැදිලි කරන්නම්. යේසුස් වහන්සේ 5 වෙනි පදේ මාර ආධ්‍යාත්මික එළිදරව්වක් ලබලා දෙනවා. මීට පෙර යේසුස් වහන්සේ උගන්වපු නැති, පෙන්눔 කරලා දීපු නැති, හෝඩුවාවකින් පවා දන්වපු නැති සංකල්පයක් ඉදිරිපත් කරනවා. මොකක්ද මේ සංකල්පය? ශුද්ධ ආත්ම බවතිස්මය. පළමු වතාවටනේ මේ අය ඒ වචනය අහන්නේ. ශුද්ධාත්මය කියලා දන්නවා, බවතිස්මය කියලා දන්නවා, යොහන් බවතිස්ත ගැන දන්නවා, වතුර බවතිස්මය දන්නවා. යේසුස් වහන්සේ කියනවා යොහන් වතුරෙන් බවතිස්ම කරා. නමුත් නොබෝදාකින් නුඹලා ශුද්ධාත්ම බවතිස්මය ලබයි කියලා කියනකොට අහන් හිටපු මිනිස්සු 500ක් විතර අහන් ඉන්නවා. ඒගොල්ලෝ උල්මන් වෙලා මොකද්ද ස්වාමීනි මේක ඔබ වහන්සේ අර අවුරුදු 3මාර අපිත් එක්ක ඉඳද්දි ඉගෙනුවේ නෑනේ. හරිනම් පේත්‍රොස් කියන්න ඕනේ ස්වාමීනි මොකද්ද මේ අලුත් කතාව? ඕක තව ටිකක් අපිට පැහැදිලි කරන්න කියලා කියන්න ඕනේ. මෙවැනි අලුත් සංකල්පයක් යේසුස් වහන්සේ උගන්වනවා. ඒක අහපු ගමන් මුන් අහන ප්‍රශ්නේ මොනවද දන්නවද? එතකොට මේ කාලේද මේ ඊශ්‍රායල් වරුන්ව වහන්සේ රෝමානුවන්ගේ පාලනයෙන් බේරන්න යන්නේ. මම උතුරින් ඉඳලා තිබ්බනම් යේසුස් වහන්සේ කියනවා ස්වාමීනි මුන්ට හෙනයක් වටන්න හෙන 7ක් එකක් මදි මුන්ට. ඇයි? ඔයාලට තේරෙනවද මං කියන එක? මේ ඕගලන්ට තේරෙනවද මං කියන එක? නැත්තම් ඕගොල්ලෝ නිකන් ඔහේ බලන් ඉන්නවද නිකන් බිබික්කන් වගේ.
යේසුස් දැන් අපි දන්නවනේ මේ සුදාත්ම බෞතිස්මය කියන්නේ මොකක්ද කියලා. ඉතිහාසයේ පළමු වතාවට යේසුස් වහන්සේ සුදාත්ම බෞතිස්මය කියන සංකල්පයක් මේ මිනිසුන්ට කියනවා. ඒක අහලා මවිත වෙලා ඒ කියන්නේ මොකද්ද ස්වාමීනි? අනේ පොඩ්ඩක් ඕක පැහැදිලි කරන්නකෝ කියලා කියන්නේ නැතුව අර ඊශ්‍රායල් වරුන්ට නිදහස දෙන්නේ මේ දවස්වලදී කියලා අහනවා. දැන් ඕක තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට එන කාලේම යුදෙව්වන්ගේ හිතේ තිබුණු මානසිකත්වය. ඒ කාලේ ඉඳන් ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 586 රජපාලනය අහිමි වුණ කාලේ ඉඳන් යුදෙව්ව බලබලා පුලපුලා ඉන්නවා දාවිද්ගේ වංශයෙන් එන දාවිද්ගේ පුත්‍රයෙක් මේ අන්‍ය මේ පාලනයෙන් අපිව බේරලා අපිට ස්වයං පාලනයක් ලබා දෙයි අපිට රජ කෙනෙක්ව ලබා දෙයි රජ කෙනෙක් වෙයි කියලා බලාගෙන ඉන්නවා. එහෙම තමයි යේසුස් වහන්සේවත් ඒගොල්ලෝ පිළිගන්න කැමති වුණේ. යේසුස් වහන්සේව රජතුමා හැටියට පිළිගන්න මේ උත්සාහ කරේ. අන්තිමට ඒගොල්ලන්ගේ අර බලාපොරොත්තු සුන් වුණා යේසුස් වහන්සේගේ මේ ස්වර්ග රාජ්‍යය ගැන දේශනා කරපු එකෙන්. මේ මිනිස්සු අපිට රෝමානුවන්ගේ පාලනයෙන් බේරීමක් ලබලා දීලා අපිට ඊශ්‍රායල් රජ කෙනෙක් හැටියට මේ මිනිස්සුපත් වෙලා අපිට තනි රටක් තනි පාලනයක් ස්වයං පාලනයක් ලබා දෙයි කියලා අපි බලබලා හිටියා. බලන් ගියාම මේ මිනිස්සු වෙන්නේ මොකක්ද ඕනේ කතා කරන්න කියලා මේ මිනිස්සු කලකිරුණා. ඒ නිසා කුරුසිපත් කරන්න ඉඩ දුන්නා. දැන් ගෝලයෝ මුන්ටවත් මොලේ නැද්ද? දැන් ඊශ්‍රායල් වරුන්ව බේරන්න ඕනේ ඒගොල්ලන්ට රජ කෙනෙක් ලබලා දෙන්න ඕනේ කියන එකද දැන් මෙතන අවශ්‍ය. ඉතින් යේසුස් වහන්සේලා සුදාත්ම බෞද්ධිස්ම ගැන කතා කරනවා. මුන් අහනවා බලන්නකෝ මේ පදේ බලන්නකෝ. ඒගොල්ලෝ අහනවා මේ කාලයේදී ඔබ ඊශ්‍රායල්ට රාජ්‍ය නැවත පිහිටුවා දෙනසේක් දැයි උන්වහන්සේගෙන් ඇසුවා. එතකොට යේසුස් වහන්සේට මොනවද වෙන්න ඕනේ? අම්බානක මල පනින්න ඕනේ. පැන්නද? පැන්නේය. බලන්න 7 වෙනි පදේ. උන්වහන්සේ උට කියනසේ පියාණන් වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැන ගැනීම නුඹලාට අයිති නැත. සිංහලෙන් ලස්සනට කියලා තියෙන නිසා සැරෙන්නේ. ඕකම පොඩ්ඩක් අර මගේ ස්ටයිල් එකකින් කියනවා නම් ඒ සංස කියනවා උයි තමුසලට වැඩක් නැහැ. උයි තමුසලට කිසිම අයිතියක් නැහැ. පියාණන් වහන්සේ කවදට මොන දේවල් දාලා තියෙනවද කියලා තමුන්ස්ලාගේ වැඩ බලාගෙන ඵලයක් හොයන්න කියන එක තමයි යේසුස් වහන්සේ ලස්සනට කියනවා වගේ මේකේ දාලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් යේසුස් වහන්සේත් බැලුවා දැන් ඉතින් මම යන්නම යනවනේ කියලා උන්වහන්සේ ආපහු පොඩ්ඩක් මෙලෙක් වුණා. අර උන්වහන්සේට ඔරොප්පු වුණා උඹලට අයිති නෑ ওই කියලා අර දත් මිටි ගන්න කියලා පස්සේ හරි කියලා තමයි ඊළඟට කියන්නේ. හරි නමුත් සුදාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න ඕය කියලා කිව්වේ. සමහරවිට මේකෙන් අපිත් පාඩමක් ඉගෙන ගන්න ඕනේ මිත්‍රවරුනි. දෙවියන් වහන්සේට වැදගත් වෙන දේවල් අපිට වැදගත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ මොකක් කරේ අභිහන්තර අභිරහස් දෙනකොට අපිට ඕන දේ ගැන බලන් ඉන්නකොට අපිට ඒක දෙවියන් වහන්සේට අල්ලන්නේ. මේක මට වෙලා තියෙනවා මම මේ උදාහරණයක් දෙන්න දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ ටික මම කියනකොට පොඩ්ඩක් අර හැංගීම් බරව මම කියන්නේ ඇයි කියලා. සමහරලාට මම ওই රටවල් ගානේ යනකොට පල්ලි ගානේ යනවනේ දේශනා කරන්න. සමහරලාට මම හොඳ ගැඹුරු දේශනාවක් අරගෙන මම දෙනවා. හොඳේ. පැයක් නැත්නම් පැය දෙකක් ගැඹුරු දේශනාවක් දීලා ඉවර කරගෙන ගිහිල්ලා ඉඳ ගන්නවා. එතකොට කවුරු එක්කෙනෙක් එනවා. දේව මෙහි ඉවර වෙලා. ඇවිල්ලා පාස්ටර් පොඩ්ඩක් හම්බෙන්න පුළුවන්ද? මොකද්ද බ්‍රදර් ප්‍රශ්නේ? නැත්නම් මොකද්ද සිස්ටර් ප්‍රශ්නේ? කියනවා. පාස්ටර් මට මේ කන දවස් 3ක් තිස්සේ රිදෙනවා. පොඩ්ඩක් යාඥා කරනවාද කියනකොට මට අර පේත්‍රුස් වගේ වෙලා අර කඩුවක් අරගෙන මේ ගෑණිගේ කන කපලම දාන්න පුළුවන් නම් කොහොමද? අයිසේ මම බොහොම ගැඹුරු දේශනාවක් කරලා ඇවිල්ලා දැන් ඉඳගත්තා. හරිනම් ඇවිල්ලා මොනවද කියන්නේ? පාස්ටර් අපේ ඇස් ඔබතුමා තුලින් දෙවියන් වහන්සේ විවෘත කරා. නැත්තම් මොකක් කරේ ගැන ප්‍රශ්නයක් කරන පාස්ටර් වගේ දේශනාවෙන් මට මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ මහන්න නැතුව මුන්ගේ කන අප්සෙට් ලේකට යාඥා කරන්න ඕන. බඩේ කැක්කමලු ඒකට යාඥා කරන්න ඕනෙලු. ඔළුව කැක්කමලු ඒකට යාඥා කරන්න ඕනෙලු. සමහරවිට මට තදවන මං කියන
පැනඩෝල් පෙති දෙකක් බීලා බුදිය ගන්න. එතකොට කියනවා මෙයා සුවේ විශ්වාස කරන්නේ නැහැ. මෙයා ප්‍රාතිහාර්ය විශ්වාස කරන්නේ නැහැ. හලෝ මං විශ්වාස කරනවා. ඒ වුණාට මේ වගේ අපි දෙවියන් වහන්සේගේ වචනාර්ථය ඉගෙන ගන්නකොට ඒකේ තියෙන මවිතත්වයේ රස විඳලා ඒ ගැන අපි මොනවත් කරන්නේ නැතුව අපේ කන ගැන, බඩ ගැන, නියපොතු ගැන හිතාගෙන ඉන්නකොට මල පණින් නැත්තම් අපි මිනිස්සුම නෙවෙයි. හොඳ වෙලාවට එතන මම හිටියේ නෑ. මම හිටියා නම් යේසුස් වහන්සේටත් මම අනිනෝ මුට චොක් චොක් ගා. චුතාත්මයන් වහන්සේගේ බෞද්ධිස්මය ගැන උගන්වනවා උඹලා ඊශ්‍රායල් වලට රජවරු ඕනේද කියලා අහනවා. ඒ වුණාට යේසුස් වහන්සේ ඉවසීමෙන් කටයුතු කරලා හිටන් උන්වහන්සේ ඊළඟ පියවරට යනවා. හරි. ඉතින් උන්වහන්සේ මේගොල්ලන්ට මේ ටික කියලා 9 වෙනි පදයේ උන්වහන්සේ මේ කාරණා කී කලෙහි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් වැසි ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ එහෙම ස්වර්ගයට උන්වහන්සේ ගියා. උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ගය දෙස ඕනෑකමින් බලා සිටිද. ඇත්තනේ අපේ ඉස්සරහින් කවුරු හරි උඩට ගියා නම් කොහොමද තියෙද? යේසුස් වහන්සේ උඩට ගියා හල කටත් අරගෙන එහෙම බලාගෙන ඉඳද්දී සුදු වස්ත්‍ර ඇඳාව මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලයේ මිනිසෙනි නුඹලා ස්වර්ගයේ දෙස බලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කිව්වෝය. ඇත්තට ඔලිව කන්දෙන් උන්වහන්සේ ගියේ. ඔලිව කන්දටම උන්වහන්සේ එන්න යනවා. හැබැයි ඊට කලින් සභාව ඔසවා ගැනීම සිදුවෙයි. ඔයගොල්ලෝ YouTube එකේ මගේ ඉලිදරව් දේශනා බැලුවා නම් ඒවයි මම පැහැදිලිව ඔය කොහොමද ඔවත් වෙන්න යන්නේ කියලා මම එලිදරව් පොතෙන් උගන්වලා තියෙනවා. මෙතනට ඒක අවශ්‍ය නැහැ. ඉතින් මේගොල්ලෝ මොනවද කරන්නේ? ඔන්න 12 වෙනි පදේ එකල ඔව්හු යෙරුසලේමට සමීප වූ සබත් දවසක ගමන් දුර වූ ඔලිව නම් ලත් කන්දේ සිට යෙරුසලේමට හැරී ගියෝය. කොහෙන්ද ගියේ? ඔලිව කන්දේ. ඔලිව කන්ද තියෙන්නේ දැන් මේ පැත්තේ දැන් මේක ඔලිව කන්ද කියමුකෝ. දැන් ඔයගොල්ලෝ කැමරාවෙන් බලනකොට මේ පැත්ත උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර. එතකොට ජෙරුසලේම මෙහෙනම් මේ ජෙරුසලේම මෙහෙනම් ඔලිව කන්ද තියෙන්නේ මෙහි. එතකොට ජෙරුසලේමෙන් සබත් දවසක ගමන කියන්නේ එච්චර දුරක් නැහැ. ජෙරුසලේමෙන් ඔහොම පල්ලෙහාට බහින්න ඕනේ. එතකොට කෙදරෝන් මිටියාවත එතනින් උඩට නගිනකොට ඉඳන්ම අර ගෙත්සමනේ තියෙන එතන ඉඳන්ම ඔලිව කන්ද. ඔලිව කන්ද මුදුනෙන් තමයි උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබුවේ. දැන් පැහැදිලිව මෙතන 12 වෙනි පදේ කියනවා ඔලිව කන්දෙන් ඒගොල්ලෝ ජෙරුසලමට ගියා කියලානේ. දැන් ලූක්ම ලියපු ලූක් සුභාරංචි පොතේ ලූක් සුභාරංචි පොතේ අපේ අන්තිම පරිච්ඡේදයට අපි ගියොත් ලූක් 24 වෙනි පරිච්ඡේදයට ගියොත් 50 වෙනි පදේ බලන්න. හොඳේ. ලූක් 24:50. උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස් තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළසේක. තවද උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරද්දී ඔවුන් කෙරෙන් වෙනුව ස්වර්ගයට ඔසවා ගනු ලැබුසේක. එතකොට උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබුවේ ලූක් 24:50ට අනුව කොහෙදිද? බෙතානියාවේ. හැබැයි ලූක් ලියනකොට ක්‍රියාපොත 1:12 මේ මිනිස්සු ඔලිව කන්දෙන් ලියන්නේ. ඔලිව කන්දෙන් තමයි යේසුස් වහන්සේ ගිහින් තියෙන්නේ. එතකොට මෙතන ප්‍රශ්නයක්. යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබුවේ බෙතානියාවේද? එහෙම නැත්නම් ඔලිව කන්දේද? දැන් ඉතින් මගෙත් එක ඊශ්‍රායල් ආපු උදවිය නම් දන්නවා මේක මම හෙදි කියලා දෙනවා පැහැදිලිව. දැන් ඔලිව කන්ද මෙහෙම තියෙනවානේ. ඒ මුදුන හරියට අපි බෙදුවොත් මෙහා පැත්ත ඔලිව කන්ද, මෙහා පැත්ත බෙතානියා. ගලිලේ ඉඳන් යේසුස් වහන්සේ නිතරම ඇවිල්ලා ඔය බෙතානියාවේ ලාසරස් මාරියා මාතා මතකද? ඒගොල්ලන්ගේ ගෙදර නතර වෙලා ඉඳලා තමයි ජෙරුසලමට යන්නේ. ඉතින් ඒ මුදුනේ ඉඳන්නේ යේසුස් වහන්සේ ගියේ. ඒතර යේසුස් වහන්සේ යනකොට මෙහා පැත්තේ හිටපු උදවිය බෙතානියාවේ හිටියා.
මෙහා පැත්තේ හිටපු උදවිය ඔලිව කන්දේ හිටියා. ඒ බෙතානියා ඔලිව සීමාව මුදුනේ තියෙන්නේ එතනින් තමයි යේසුස් වහන්සේ ස්වර්ගයට ගියේ. ඉතින් මේක මම කියලා දුන්නේ සමහරලාට මේවා අපිට අපි හරියට කියවනකොට අපිට පොඩ්ඩක් අපිට අපි කල්පනා කරන්න කරවනවා. ඒ නිසා අපි ඕක දැනගත යුතුයි. දැන් මිත්‍රවරුනි එතනින් පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා මම තව දෙයක් ඔයගලන්ට කියලා දෙන්න යනවා 13 වෙනි පදේ ඉඳලා. දැන් මගේ විවිධ දේශනාවන් තියෙනවානේ. විවිධ ඉගැන්වීම් තියෙනවානේ. ඉතින් සමහර ඉගැන්වීම් බලලා සමහරව ඒගොල්ලොම නිගමනය කරගන්නවා මම මේ වගේ කියනවා ඇති කියලා. ඒක එකක් තමයි මම උගන්වනවා එසින්ස් කියන ජන කොට්ටාශයක් පිළිබඳව. කවුද එසින්ස් කියන්නේ? ක්‍රිස්තු පූර්ව 165ට පස්සේ හිටපු පූජකවරුන්ගේ කණ්ඩායමක් රෝමානු අධිරාජ්‍යයට මේ පූජකවරු පාක්ෂිකව වැඩ කරන නිසා කලකිරිලා ඒගොල්ලෝ සමාජයෙන් වෙන් වුණා. සමාජයෙන් වෙන් වෙලා තමන්ගේ ගෑනු දරුවෝ හිටියා නම් ඒගොල්ලම අතහැරලා මේගොල්ලෝ ගියා හුදකලාවේ ජීවත් වෙන්න. කොහාටද ගියේ? මල මුහුද ආසන්නව තිබුණු කුම්බ්‍රාන් ප්‍රදේශෙට ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ ගමක් වගේ හදාගෙන ඒ ජීවත් වෙන්න ගත්තා. තනිකර පිරිමි අය. එතකොට ඒගොල්ලෝ මොනවද කරේ? ව්‍යවස්ථාව පිටපත් කරන එක තමයි ඒගොල්ලන්ගේ සම්පූර්ණ කාලීන වගකීම රාජකාරිය. එකිනෙකාට කතා බහ කරන්නෙත් නැහැ. යොහන් බවතිස්ත ඒගොල්ලන්ගේ කෙනෙක් හැටියට තමයි හිටියේ. ඒකයි ඔය එසින් වරුන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා දේශනා කරනකොට මිනිස්සු කට ඇරගෙන ගිහිල්ලා බැලුවේ මේ යොහන් බවතිස්තගේ දේශනාව. මම මේ අලුත් ගිවිසුම් සමීක්ෂණය ඕවා මම කියලා දෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියනවා නම් මේ ඔක්කොම පැහැදිලිව මම කියලා දෙනවා. ඇයි යොහන් බවතිස්තගේ දේශනාව ආකර්ෂණශීලී වුණේ? කොහොමද මිනිස්සු ඒකට ඇදීගෙන ගියේ? ඊට පස්සේ බෞද්ධිස්මය කියන සංකල්පය කොහොමද එසින් වරුන්ගෙන් ආවේ? ඒ දේවල් ඔක්කොම මම උගන්වලා තියෙනවා නේද? ඉතින් මේගොල්ලෝ දාවිත්තුමාගේ මේ සොහොනත් මේගොල්ලන්ගේ පාලනය යටතට අරගෙන තිබුණා. ඒතකොට දාවිත්තුමාගේ සියොන් නගරය කොහෙද තිබුණේ? ජෙරුසලේම ආසන්නව. ජෙරුසලේම මේ සියොන් ඔය ඔක්කොම ඉස්සර එබූසිවරුන්ගේ පාලනය යටතේ තිබිලානේ දාවිද් රජතුමා අල්ලගත්තේ. එතකොට දාවිද් රජතුමා ජෙරුසලේමයි සියොනේ ඔය දෙකම මේ ද්විත්ව නගර බවට පරිවර්තනය කරා. ඩුවල් සිටිස් කියලා කියනවා. ද්විත්ව නගර. ඒ කියන්නේ ජෙරුසලම් සියොන් ඔය දෙකම එකට බලන්න පුළුවන්. ඒ සියොන් වල තමයි දාවිද්ගේ සොහොන තියෙන්නේ. ඉතින් ඒ දාවිද්ගේ සොහොන මේ එසින් වරුන්ගෙන් කට්ටියක් අරගෙන ඒක වටේ ගොඩ නැගිලි හදලා උඩු මහලක් එහෙම හදලා එතන ඒකට ගරුත්වය දෙන්න පටන් ගත්තා. අන්න ඒ උඩු මහලට තමයි යේසුස් වහන්සේ පාස්කුව සමරන්න ගෝලයින් වෙස් ලෑස්ති කරන්න කියලා. එතකොට යේසුස් වහන්සේ කියනවා ඔගොල්ලෝ යනකොට පිරිමියෙක් වතුර කලයක් අරගෙන යන එක දකී කියලා. මොකද යුදෙව් සංස්කෘතියේ පිරිමින් වතුර අදින්නේ නැහැ. ගෑනු වතුර අදින්නේ. පිරිමියෙක් වතුර අදිනවා කියන්නේ ඒක වෙන්නේ නැති දෙයක්. එතනින් අපිට දැනගන්න පුළුවන් මේ එසින් වරු තමයි උතන හිටියේ. මොකද එතන ගෑනු නැහැ කියලා. එතකොට දැන් ගෑනු සාමාන්‍යයෙන් ගෑනුන්ට අවසර නැහැ එතනට යන්න. ඕක මං කියලා දෙනකොට සමහරව හිතනවා ඉතින් එහෙමනම් අර සුදාත්ම බෞතිස්ම ලැබුණේ තනිකර පිරිමි අයට වෙන්නේ නැති ගෑනුන්ට නෙවෙයි කියලා. නෑ. මේ අවස්ථාවේ ගෑනුන්ට ඒ අය අවසර දීලා තියෙනවා එන්න. මොකද ඒගොල්ලෝ යේසුස් වහන්සේ ගැන හොඳ ගරුත්වයක් ඒගොල්ලෝ තියන් හිටියා. මොකද යේසුස් වහන්සේ ගෝලෙන්ට කියනවා අර වතුර කාලේ අරගෙන යන මිනිස්සයව අනුගමනය කරගෙන යන්න එතනට ගිහිල්ලා පාස්කුවට ස්වාමීන් වහන්සේ මෙතන ලෑස්ති කරන්න කියලා කිව්වා කියලා කියන්න. එතකොට ඒගොල්ලෝ දෙයි අවසර. දුන්නා අවසර. දැන් එතනටමයි මේගොල්ලෝ යන බලන්න 13 වෙනි පදේ. හොඳේ. 13 කියනවා ඔහු ඇවිත් තමුන් නැවතී සිටි උඩු මහලට නැගුණෝය. ඔහු නම් පේතෘස්ද යොහන්ද යාකෝබ්ද අන්ද්‍රූද පිලිප් සහ තෝමස්ද බර්තුලොමේව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ යාකෝබ්ද ජුවලිත වූ සීමෝන්ද යාකෝබ්ගේ පුත්‍ර වූ යුදාස්ද යනුය. මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස් වහන්සේගේ මව් වූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමග එක්සිත්ව නොකඩවාම යාඥා කරමින් සිටියෝය.
ඒතර ගෑනුත් එතනට ආවනේ. ඒතර ගෑනුත් එතන හිටියා. සමහරව හිතනවා මම ගෑනු යන්න බෑ කියලා උගන්වපු නිසා මෙතන මේකට ගෑනු හිටියේ නෑ කියලා. නෑ. මේ අවස්ථාවට ගෑනුත් සහභාගී වුණා කියලා අපිට බයිබලෙන් ඍජුවම අපිට පේනවා. හොඳයි මිත්‍රෝනි දැන් අද පාඩම මම ඉවර කරන්න යන්නේ මේකේ අවසාන අදියරේ කියන්නේ ඕගොල්ලෝම කියවලා බලන්න. 15 වෙනි පදේ ඉඳන් මේ දවස්වලදී 120 දෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේත්‍රුස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ ඒක ඔයගොල්ලෝ කියවලා බලන්න. එයා කියනවා සහෝදරයනි දැන් අපි 12 දෙනා අපි යේසුස් වහන්සේගේ ගෝලයේ හැටියට හිටියානේ. එතකොට යුදාස් ඉස්කැරියත් හිටියානේ. අන්තිමට ඌ යේසුස් වහන්සේව පාවලා දීලා ඌ එල්ලිලා මැරිලා ඌගේ බඩ හැම පැලිලා බඩ වැල් හැම එළියට ආවානේ. ඉතින් දැන් අපිට එක්කෙනෙක් අඩු වුණානේ. අපි 11 දෙනානේ ඉන්නේ. ඒ නිසා අපෙන් මේ ඉන්න 120 දෙනාෙන් අපි යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වුණ කාලේ ඉඳන්ම සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ව අපි තෝරගමු. දෙන්නෙක් හිටියා යුස්තස් කියන එක්කෙනයි මතියස් කියන එක්කෙනයි. ඉතින් අපි මේ දෙන්නගේ නම් ලියලා දාදු දාමු. දාදු දාලා අපි බලමු කියලා ඒගොල්ලෝ තීරණය කරනකොට දාදු ඒක වැටුනේ මේ මතියස් කියන එක්කෙනාගේ නමට. ඉතින් එතන ඉඳන් ඒගොල්ලෝ මතියස් කියන එක්කෙනාව තෝරගත්තා 12 වෙනියා හැටියට මේ අවසාන පදේ දක්වා 26 වෙනි පදේ දක්වා ඔයගොල්ලෝ කියවලා බලා ගන්න. දැන් මෙතන සමහර බයිබල් විශාරදවරු කියනවා 12 වෙනියා හැටියට සලකනු ලබන්න ඕන පුද්ගලයා මතියස්. මොකද ප්‍රේරිතයන්ම එයාව තෝරගත්තා. එතන හිටපු 120 දෙනා ඉදිරියේ දාදු දාලා එයාගේ නම තමයි තීරුනේ. ඒ නිසා එයා තමයි දේව කැමැත්ත කියලා. දැන් මම කියනවා දේව කැමැත්තක් කොහොමද එතන එහෙම දැක්වෙන්නේ? දෙන්නෙක්ගේ නම් ලියලා දැම්මා නම් දෙන්නයින් එක්කෙනෙක්ගේ නම අනිවාර්යෙන් එනවනේ. හරිනම් මෙහෙම කරලා තියෙන්න ඕනේ. ඒ දෙන්නගේ නම් කොල කෑලි දෙකක ලියනවා. රෝල් කරලා දානවා. තුන්වෙනි කොල කෑල්ලකුත් රෝල් කරලා දානවා කිසිම නමක් ලියන්න නැතුව. ඊට පස්සේ ආඥා කරලා කියනවා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අපිට පෙන්වන්න. කියලා එකක් ගන්නකොට එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත නැත්තම් අර නම් නොලියපු කොලේ හම්බෙනවා. දැන් එහෙම නෙවෙයිනේ. මේ දෙකෙන් එකක් පෙන්වන ගෝලෙන්ට ඕක තිබුණා. ඔය ලෙඩේ තිබුණා. දෙවියන් වහන්සේට යෝජනා දෙකක් ඉදිරිපත් කරලා ඒ යෝජනා දෙකෙන් එකක් තෝරනු මැනව කියලා කියන පුරුද්ද ගෝලෙන්ට නිකම්ම තිබුණා. අර යොහන් 9 මතකද? අර මම සුභාරංචි පොත් 4 මම උගන්වන්නේ. අර 4 වෙනි අන්දයා හැටියට යොහන් 9 මේ මිනිස්සු යේසුස් වහන්සේත් එක්ක ගෝලෝ අර එනකොට දැක්කා ඇති නම් මේ අන්ධෙක් ඉන්නවා. උපතින්ම අන්ධෙක්. මේගොල්ලෝ කතා කරනවා මචං මේ ඌ අන්ධෙක්ව ඉපදුනේ උගේ පව් නිසා නේද? තව එකෙක් කියනවා නෑ බං උගේ අම්මා තාත්තා පව් කරපු නිසා. ඉතින් මේගොල්ලෝ යේසුස් වහන්සේගෙන් අහලා බලමු කියලා යේසුස් වහන්සේට ඒ යෝජනා දෙක ඉදිරිපත් කරනවා. අර අහිංසකව අහන්නේ නෑ ස්වාමීනි ඇයි මේ මිනිස්සයා එහෙම ඉපදුනේ කියලා අහන්නේ නෑ. මේගොල්ලෝ යෝජනා දෙක ඉදිරිපත් කරනවා. ස්වාමීනි යෝජනා අයන්න ඌ පව් කරපු නිසා. යෝජනා ආයන්න ඔගේ දෙමව්පියෝ පව් කරපු නිසා කියලා. යේසුස් වහන්සේ කියනවා අයිසේ උඹලා දීපු යෝජනාවන්ට අමතරව තව එකක් තියෙනවා. මොකද්ද? දෙවියන් වහන්සේගේ සැලැස්ම. ඒ වගේ මෙතන යුස්තස්ද මතියස්ද කියලා යෝජනා දෙකක් ඉදිරිපත් කරනවා. යුස්තස්ද මතියස්ද යෝජනා දෙක. ස්වාමීනි මේ දෙකෙන් එකක් තෝරන්න. දෙවියන් වහන්සේට කොහොමද තියෙයිද? අරනම් කියනවනේ ස්වාමීනි ඔබ වහන්සේ පෙන්නන්න. යෝජනා දෙකක් දීලා මේකෙන් බෙන. අපිත් එහෙමනේ අපේ ආත්මා ජීවිතවල සමහර වෙලාවට අපිට මගේ අපේ භාෂාවෙන් කියන්නද? අපිට හොම්බෙන් යන්නේ ඔయిత වඩා දරුණේවා තියෙනවා. ඉතින් මේක කැමරාවෙන් කියන්න බෑ. අපිට හොම්බෙන් යන්නේ, අපි ඇනගන්නේ, අපිට වරදින්නේ අපි දෙවියන් වහන්සේගෙන් අවංකව අහන්නේ මොනවද ස්වාමීනි මං කරන්න ඕනේ කියලා. අපි යෝජනා දෙකක් නැත්නම් තුනක් ඉදිරිපත් කළා. ඔය දෙකෙන් එකක් තෝරලා දුන්න මැනව. ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේ මට කසාද බඳින්න ඕනේ. මට සුදුසු සහකාරියක් දෙන්න. එහෙම නෙවෙයි. මේ පැත්තේ කමලා, මේ පැත්තේ මාලා, කමලද මාලාද පෙන්වන මැනව. එතකොට දෙවියන් වහන්සේට
කමලත් නෙවෙයි මාලත් නෙවෙයි සුමනා නම් සුමනාව අපි යෝජනා කරේ නෑනේ. ඒ නිසා දෙවියන් වහන්සේ කියලා වෙනවා. අපි කියනවා දෙවියන් වහන්සේ තාම කතා කරේ නෑනේ. පෙන්වුවේ නෑනේ. කමලද මාලද කවද හරි එක්කෝ කමලට අහු වෙනවා නැත්නම් මාලට අහු වෙනවා හොම්බෙන් යනවා. අන්තිමට දෙවියන් වහන්සේට බැන ඉන්න. මම නිරාකාරව යාඥා කරලා තියෙන්නේ පාස්ටර්. මම පාස්ටර් ළඟ අනුශාසනා ගත්තා පාස්ටර්. ඉතින් දෙවියන් වහන්සේ කමලව පෙන්නුවා. නෑ. උඹ රෝල් කරලා දැම්මේ කමලයි මාලයි. උඹ දෙකෙන් එකක් ඇහිඳ ගත්තා. උඹ ඇහිඳ ගත්ත කරදරේ තමයි උඹ. මතියස්ද යුස්තස්ද. ස්වාමිනේ මම මේ ජොබ් එක මම කටාර් යන්නද ඩුබායි යන්නද? අර අහන්නේ මම පිටරට යන්න ඕනේද ස්වාමිනේ? එතකොට දෙවනන්ස කියයි. උඹේ ගෑණිව දාලා, උඹේ ළමයින්ව දාලා, උඹේ මිනිහව දාලා උඹ පිටරට යන්න ඕනේ නැහැ කියලා කියන්න අවස්ථාවක් අපි ලබා දෙන්නේ නැහැ. ස්වාමීන් අපිට කටාර් වල දොරටුවක් විවෘත වෙලා තියෙනවා. ඩුබායි වල විවෘත වෙලා තියෙනවා. කෝකද ඔබ වහන්සේගේ කැමැත්ත කියලා පෙන්වන්න. දෙවියන් වහන්සේට ওই දෙකම කැමති නැහැ. හැබැයි අපි මේ තුන්වෙනි අවස්ථාව උන්වහන්සේලා ලබා දෙන්නේ නැහැ. තේරෙනවද? පරිස්සමෙන්. අපි දෙවියන් වහන්සේගෙන් අහනවා නම් අහනෝනේ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අපිට පෙන්වන්න වෙනවා. මේ මිනිස්සු අනාගත්තා. හොඳ වෙලාවට මතියස්ව තෝරපු එකෙන් ලොකු හානියක් පොඩි හානියක් වුණත් සිදු වුණේ නැහැ. මතියස්ව තෝරගත්තා. 12 දෙනා දැන් අම්මා සුති වේවා ප්‍රශංසා වේවා දැන් අපි 12 දෙනා ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේ දන්නවා මතියස් නෙවෙයි මෑන්. කවුද මෑන්? පාවුල්. ඒ වෙනකොට පාවුල් කියන මිනිසයා කොහොමද හිටියේ? සාවුල් හැටියට සභාව පීඩා කරන්න යන පුද්ගලෙක් හැටියට මිනිහට දන්නේවත් නැහැ සභාවක් කියලා එකක් එන්න යනවා කියලා යුදෙව්වෙක් පරිශිවරයෙක්. අර සැන්හෙඩ්‍රියන් සංගමයේ සමාජිකයෙක්. දෙවියන් වහන්සේ මනුස්සයව තෝරගෙන තිබුණා. 9 වෙනි පරිච්ඡේදය වෙනකොට උන්වහන්සේ මනුස්සයව ඇතුළට ගියනවා. මතියස් මොනවත් කරේ නැහැ. මතියස්ගේ කිසිම විප්ලවයක් නැහැ. මතියස්ගෙන් කිසිම ලොකු දෙයක් සිදු වුණේ නැහැ. දන්නවද? පේතෘස්ලා වගේ, තෝමස්ලා වගේ. දන්නවද පේතෘස් රෝමේ මැරුණා. යේසුස් වහන්සේ ගැන සුභාරංචිය දේශනා කරලා ඔළුව පල්ලෙහායි කකුල උඩයි දාලා කුරුසිපත් කරා. අන්ද්‍රයාස් ස්කොට්ලන්තයේ කුරුසිපත් කරන ලැබුණා. එක්ස් හැඩේ කුරුසියක. තෝමස් ඉන්දියාවට ඇවිල්ලා චෙන්නයි වල ඝාතනය කරනු ලැබුවා බ්‍රාහ්මින්ස්ලා තුලින්. ඒ වගේ ගෝලයෝ මාර දේවල් කරා. පවුල්තුමා තුමාකාර දේවල් කරා. බයිබලේ පොත් 14ක්ම ලිව්වා. අලුත් ගිවිසුමේ. මතියස් මොනවද කරේ? මොනවද නැහැ. ඇයි? මතියස් දෙවියන් වහන්සේගේ තීරීම නෙවෙයි. එතකොට ඔයගොල්ලෝ අහන්න බලන්න එහෙනම් ඉතින් ඇයි පත් උනේ? පත් උනේ දාදු දානකොට මේ නන් දෙක ඉදිරිපත් කරා දෙකෙන් එකක් ඒගොල්ලෝ අනිවාර්යෙන් ගන්න ඕනේනේ. ඒ නිසා. ඉතින් මේ පාඩමෙන් ආත්මික දේකුත් අපි ඉගෙන ගත්තා. මේක ක්‍රියාපොත පළවෙනි පාඩම. මේක අපි හැඳින්වීමක් හැටියටත් අපි ගන්න පුළුවන්. ඊළඟ පාඩමේ ඉඳන් මම ක්‍රියා දෙකේ ඉඳලා කියලා දෙන්න යනවා. කොහොමද අන්‍ය භාෂාව වැගිරුණේ? ශුද්ධාත්මයන් වහන්සේ වැගිරුණේ? අන්‍ය භාෂා කතා කරේ? මොකද්ද මේ පෙන්තකොස්ත දවස? පෙන්තකොස්ත ගැන එකක් මම කියලා හිටන් නවත්තන්නම්. යේසුස් වහන්සේ කියනවා උඹලා ගිහලා ජෙරුසලෙමට වෙලා හිටපන් කියලා. කවදාද ඒක සිදු වුනේ? බලන්න දෙකේ එක කියනවා තවද පෙන්තකොස්ත දවස පැමිණි කල. පෙන්තකොස්ත කියන්නේ ඕක වචන දෙකක්. පෙන්තා කියන්නේ 5. කොස්තා කියන්නේ 10. එතකොට 5 10ක් කියන්නේ 50. පෙන්තකොස්ත දවස කියන්නේ 50 වෙනි දවසේ. 50 වෙනි දවසේ මංගල්‍යය තියෙනවා. කවදා ඉඳන්ද ඔය 50 වෙනි දවස පටන් ගන්නෙ? පෙසාක් කියන පාස්කුව ඉඳන්. පාස්කුව පටන් ගන්න යේසුස් වහන්සේ කුරුසිපත් වෙච්ච දා නේද? එදා ඉඳන් සබත් 7ක් ගණන් කරන්න ඕනේ. සබතක් කියන්නේ 7ක්. දවස් 7ක් නේ. සබත් 7ක් කියන්නේ 7 49. පෙසාක් කියන පාස්කුව පෙසාක් කියන්නේ හෙබ්‍රේය භාෂාවෙන් හොඳේ. පාස්කුව පටන් දවස් 49ක් ගියාම එන සබත තියෙන්නේ. ඊට පහුවදා තමයි පෙන්තකොස්ත. එදාට එළමෙන මංගල්‍ය තමයි ශාව්‍යොට් කියන මංගල්‍ය. අස්වැන්න මංගල්‍ය. එදා තමයි සභාවට පළවෙනි අස්වැන්න ලැබුණේ. මොනවද?
ආත්ම 3000 ගැලවීමට ආවා. පේතෘස්ගේ දේශනාවෙන්. ඒ ගැන ඊළඟ පාඩමේ බලමු. එතකොට යේසුස් වහන්සේ කීවෙනි දවසේද ස්වර්ගයට ගියේ? යේසුස් වහන්සේ දවස් 40ක් ඉඳලායි ස්වර්ගයට ගියේ. කවද ඉඳන්ද දවස් 40 පටන් ගන්නෙ? උන්වහන්සේ නැවත නැගිට්ටදා ඉඳන්. එතකොට දවස් 3ක්නේ කුරුසිපත් වීම සිට නැවත නැගිටීම දක්වා 3යි. නැවත නැගිටීම සිට ස්වර්ගස්ත වුණ දා දක්වා 40යි. 40යි 3යි 43යි. 50 වෙනි දවස පෙන්තකොස්ත කියන්නේ යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දා ඉඳන් දින 7කින් පෙන්තකොස්තය පැමිණියා. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියා. දැන් මේ පැමිණීම සමග කොහොමද සභාව ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ අනාදි දේවල් සමග මම ඊළඟ පාඩමේ එනම් ක්‍රියාපොතේ දෙවෙනි පාඩමේ ඔබ හම්බෙන්නම්. එතෙක් ඔබ සියලුම දෙනාට යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද.